Dinama Namaskar කියන ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්වර පින්නතුනි අද වර්ෂ 2020 ජූනි මාසේ 28 වෙනිදා කලාපමණ ආසන්න වෙලා තිනවා. මේ පින්නතු පිරිසක් මේ රාජගිරිය ස්ථානයේ ඒකරාශි වෙලා මේ අවස්ථාවේදී තමා කිසියම් වූ අරමුණක් වෙනුවෙන් කාලයක් වෙන් කරගෙන තියෙන බවයි වාර්තා වෙලා තියෙන්නේ. අරමුණ මොකක්ද කියන එක පැහැදිලි නැහැ. ඒ අරමුණ පැහැදිලි කරගෙන කාර්ය කරගෙන යන්න තමයි කළ යුත්තේ කියන එක තමයි මේ මොහොතේ වාර්තා වෙලා තියෙන්නේ. ඒක නිසා අනපේක්ෂිත ආකාරයේ අනපේක්ෂික ප්‍රශ්නයක් මතුවෙන මේ වෙලාවේදී එයි මම මෙතනට ආවේ කියලා. එයි මම මෙතනට ආවේ. Why should I come here? Why did I come here? මෙන්න why should I come here කියන ඇයි මම මෙතනට ආවේ කියන අනපේක්ෂිත ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ සඳහා අනපේක්ෂිත පිළිතුරක් දෙන්න සිද්ධ වෙන මෙයට. සියලු දෙනාම ඉන්න ආකාරයට අනුපිළිවෙලින් උත්තර දුන්නා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අරමුණ පැහැදිලි කරවතින් ස්වාමීන් වහන්සේ දැන් අපි ගිහි ජීවිතයේදී අපි මේ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ. ඇයි මම මෙතනට ආවේ? තමා වෙනින් උත්තර දෙන්න ඕන පිරිසක් වෙනින් නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ අවසර මම අද මෙතනට ආවේ මේ ගෙදර පදිංචි වෙන්න. මේ වෙලාවේ මෙතන රැස්ලා ඉන්නේ ස්වාමීන් වහන්සේගෙන් බණක් ශ්‍රවණය කරන්න. බණක් ශ්‍රවණය කරන බලනවා ඉතමන කියන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ වෙලාවේ ස්වාමීන් වහන්සේකින් ධර්මයේ ශ්‍රවණය කිරීමට සමයි මේ ඉඳගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ. බලමු අනිත් ඒවා කියන්නේ. ඉතින් අනුපිළිවෙලින් දෙනවා අනුපිළිවෙලින් දෙන්න. කතා කරන්න බැරි අය ඉන්නවනම් කතා නොකරන කවන්නේ කතා කරන්න පුළුවන් කතා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මම අද මෙතනට ආවේ කස්මියක්ක වෙනුවෙනුයි බණක් අහන්නයි තමයි. කස්මියක්ක වෙනුවෙනුයි බණක් අහන්නයි. දෙකක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. මම මෙතෙන්ට ආවේ කසුණියක්ගේ මේ ගීත කියවදින උත්සවය සහ ස්වාමීන් වහන්සේ දැක බලා ගැනීම. මාත්‍ය දෙකක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. කසුනි සහ ප්‍රදීප් දෙන්නම අපිත් එක්ක ඒක ආයතනයේ සෑහෙන කාලයක් වැඩ කරා මාත් එක්ක. ඉතින් ඒ දෙන්න අලුත් ගෙදරකට යන වෙලාවේ ඒ සතුට බෙදා හදා ගන්න ඒ වගේම ස්වාමීන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන්න තමයි අපි මෙතෙන්ට ආවේ. ඒ පිටිපස්සට යන්නේ. මාත් කතා කරන්න බැරි කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ කසුනි රංගිගේ ආරාධනය පිට මේ ස්වාමීන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේගේ බණ ශ්‍රවණය කරන්න. එන්නේ. ස්වාමීන් වහන්සේගේ බණ ශ්‍රවණය කරන්න. බණ ශ්‍රවණය කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ කස්මියක්කගෙන් ආරාධනාවක් ලැබුණා එයා ගෙට ගෙදෙන නිසා ධර්ම දේශනාවක් පැවැත්වනවා කියලා.
එය ශ්‍රවණය කිරීමට තමයි මම අද මෙතනට පැමිණෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ කසුනියක් අසව ප්‍රදීප් අයියාගේ ඊට ගෙවිදින් වෙනුවෙන් ධර්මදේශනාවක් දිනවයි කියලා කිව්වා. ඒ ධර්මදේශනාව ශ්‍රවණය කරන් තමයි පැමිණෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ කසුනී ප්‍රදීප් කියන්නේ අපේ යාළුවෝ ගෙට කෙවදින එකට ධර්ම සාකච්ඡාවක් තියෙනවා කියලා කිව්වා. ඒකට සහභාගී වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මගේ යාළුවගේ හොඳ වැඩ කටයුත්තකට සහභාගී වෙන්න වගේම ස්වාමීන් වහන්සේ දැක බලා ගන්නයි ස්වාමීන් වහන්සේගෙන් බණ ශ්‍රවණය කරලා හිතට ගන්න පුළුවන් හොඳ දෙයක් කරන්න පුළුවන් හොඳ දෙයක් තියෙනවා නම් ඒකත් ඉගෙනගෙන යන්නයි යන්නේ. අරමුණු කීපයක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ කසුනිනංගී ප්‍රදීප් මල්ලි ඒ දෙන අලුතෙන් ගෙදරකට ගෙව දෙනවා කියන කාරණේ සම්බන්ධයෙන් ඒගොල්ලන්ගෙත් එක්ක සතුට බෙදා ගන්නයි නංගි කිව්වා ඒත් එක්කම ස්වාමින් වහන්සේගේ බණ ශ්‍රවණය කරන අවස්ථාව තියෙනවා කියලා ඒ කාරණාවත් ඉෂ්ට කරගන්න බොහොම සතුටින් තමයි පැමිණෙන්නේ මෙතෙන්ට. අවසරයි ස්වාමීන් වහන්සේ කසුනියක් කියන්න කිව්වා එන්න කියපින්දා බෑ කියන්න බැරි හින්දා ආවා. ඒ පොඩි එක්කෙනා මොකටද දෙන්න? ඉංජි එක්කෙනා කතා කරන්න පුළුවන්ද? කියන්න බෑ යාව කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රදීප් කියන්නේ මගේ පුතා කසුනි කියන්නේ මගේ යෙලි ඒ දෙන්නගේ ගෙට ගෙවදීමේ මේ උත්සවය සමග ඔබ වහන්සේගේ බණක් ඇසීමටයි මෙතෙන්ට ආවේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් මේ තරුණ කට්ටියට ගැළපෙන ධර්ම සාකච්ඡාවකට සවන් දීමටයි මමත් බලාපොරොත්තු වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ අවසරයි සියලු දෙනාගේම මේ මගේ නම් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා නිතර ඇහෙනවා. හැබැයි මට පොඩි දැනගැනීමක් ලැබුණා මේ අද දිනේ මේ ඒ නංගිගේ යාළුවෝ කවුරු හරි මේ ස්වාමීන් වහන්සේගේ මොන හරි ප්‍රශ්න තියෙනවා එහෙම දෙයක් සාකච්ඡා වෙනවා කියන එක දැනගැනීම මැත්තේ තමයි මම ආවේ මේ ස්වාමීන් වහන්සේ මොනවාද අපි තරුණ හැමෝටම තියෙන මොන හරි ගැටලු මේ කියන්නේ පෞද්ගලික දේවල් නෙවෙයි මේ සාමාන්‍යයෙන් හැමෝටම ජෙනරල් තියෙන කොමන් දේවල් වෙන්න පුළුවන්. ඒ හන්දා ඒ ඔස්සේ මොන හරි අලුත් දෙයක් දැනගන්න ලැබෙයි කියන බලාපොරොත්තුෙන් අපි කොහෙද ඉන්නේ දැන් මේ අපි මේ තාම තරුණ ළමයි ඔක්කොම මම දැන් මෙතන ඉන්නෙම භාගයක් විතර මේ භාගයක් නෙවෙයි 90%ක්ම ඒ අපේ එකම වයස් ලෙවල් වල කට්ටිය ඉන්නේ. ඉතින් මේ අපිට කොහොමද අපි දැන් කොතනද ඉන්නේ අපි කොතනටද යන්න බලාපොරොත්තු වෙන්නේ කියලා නැත්නම් අපි ගැන වැටහීමක් තියනවද කියන එක හරි දැනගන්න පුළුවන්ද කියන දේ දැනගන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ මේ පැය දෙක තුන මේ කාලය ඇතුළත පොඩි කාලයක් නමුත් ඒකේ යම් කිසි දෙයක් දැනගන්න පුළුවන් වෙයි කියලා තමයි මගේ බලාපොරොත්තු වෙන්නේ. උතුරින් බලාගෙන පුළුවන් මේ ආයත මොනවද කියලා දැන් හැමෝම වැඩි පිරිසක් කියන ධර්මයන් ශ්‍රවණය කිරීමේ අරමුණකුත් තියෙනවා කියලා. නව කියන ප්‍රකාශන හරහාම තමන්ගෙම විමසලා බලන්න මම මොනවද කරන්න කියලා මේ කවුරුත් දන්නවද කියලා. දැන් හැමෝගෙම ප්‍රකාශන වල තිබෙනා වූ සාරාංශය ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? තමන්ගේ අවශ්‍යතාවය වෙනින් ඇවිල්ලා තියෙන වැඩි පිරිසක් එහෙම නැත්නම් සියලු දෙනා වගේ ඇවිල්ලා තියෙන වෙන කාගේ හරි අවස්ථාවක වෙන්නේ. තමන්ගේ අවස්ථාවෙන් ආවයි කියලා කිව්න්නේ නැහැ කායින්වත්.
එහෙම කියුණා කාගෙන් හරි. කතා කරන්න බෑ. කවුරු හරි ආර්දනා කරා යා අපි දන්නවා යා අපේ යාළුවා යා අපේ නෑදෑයා යා අක්කානල්ලි. කායිද අවස්ථාව දෙන්නෝ. මේකට තමයි කියන්නේ රූපට කියලා. රූපට කරන්නේ නැතුව වැඩින්නේ. රූපට දන්නේ නැහැ නටන බව. පෙරහැරේ තියෙන තෝ ටිකනේ. චිත්‍රපට වල නන්නුලි කරන්නේ තෝ ටික. ඒගොල්ලන්ට ඕන දේවල් රඟපාන්න. ඒගොල්ලන්ට ඕන දේවල්ද කියවන්නේ? නෑනේ. දෙවස් රචකයා ලියලා තියෙන දේ කැමරාකාරයාට ඕන විදිහට ෆොටෝ එකට ඉඳලා අධ්‍යක්ෂකවරයාට ඕන විදිහට ඇඩුවුරුකම දාන්න. ඉතින් මෙයා ජීවත් වෙනවා කියන්නේ චිත්‍රපටයක රඟපානවා කියන අතර වෙනසක් තියෙනවද? ඒගොල්ලෝ රස්සාවට වැඩේ කරනවා. ඒකෙන් එයාට දෙබස් පී කියවල රඟපාන නිසා කාලය ගත කරනකොට ඒගොල්ලන්ට ගාණක් හම්බුනේ. දැන් ඔය කියන කාර්යය ඔය කොරෝනා කියලා මොකක්ද එකක් තිබුණු කාලේ සිද්ධ වුණා නම් මොකද වෙන්නේ? ඔය කියන නෝනා යෝගිට පදිංචි වුණා නම් ඒ කාලය තුල මෙයාට මොකද වෙන්නේ? කවුරුත් එතනට එනවද කාටවත් එතනට එන්න පුළුවන් වෙනවද? ඒ කියන්නේ දත් මේකට එන්නේ එහෙම අවශ්‍යතාවයක් නැද්ද? නමුත් කරගන්න බෑයි. තමාට ඕන දේ කරන්න බෑනේ. වෙන කාගේ හරි නීති වල වැඩ කරන්න වෙන්නේ. දැන් අද විදිහේ අන්ති නීති දැම්මම මොකද වෙන්නේ? ඊ රාත්‍රියේ අනවුන්ස් කරා නා අද දවසේ අන්ති නීති කියලා. මෙයාට මොකද වෙන්නේ? බණ අහන්න තිබුණත් මෙතන බණ කිව්වත් බණ අහන්න ඕන උනත් ඉන්න පුළුවන්. මෙයාගෙට පදිංචි වුණත් ඒකට ගියා නම් තරහ වුණත් එන්න පුළුවන්. ඈ. වෙදු එකක්වත් මෙයයි දන්නවද ඒ විදිහට? අනුන්ගේ වැඩ පිළිවෙලක් තමයි මම මේ කරන්නේ අනුන්ගේ කාලසටහනට වැඩ කරන්නේ. මෙයා කාර්යාලයට යන්නේ ඔෆිස් එකට යන්නේ මෙයාට ඕනලාට. ඉස්කෝලේ යන්නේ මෙයාට ඕනලාට. ඉස්කෝලේ යනලා වාහනේ නගින්න මෙයාට ඕනලාට. කෑම කන්න මෙයාට ඕනලාට. වැසිකිළියට යන්නේ තමන්ට ඕනලාට. තමන් කරන ඕනෑම දෙයක් දාලා බලන්න තමන්ට ඕන වෙලාවට තමන්ට ඕන නිසා තමන් කරනවා කියන එකක් තියෙනවා කියලා. උදේ ඉඳලා රැ වෙනකන් කෝටි ගණක් වැඩ කරනව නේද? අනේ කරන වැඩවලින් එකක් දෙකක් බලන්න මේක මම්මයි කරන්නේ මේක මට ඕන නිසාමයි කරන්නේ මේක මට ඕන වෙලාවටමයි මේ කරන්නේ කියන්නේ. ගෙදර ඉන්න එක්කෙනාටත් ගෙදර ඉන්න ලාටත් කැම ටික Tamanට ඕන ලාට කන්න පුළුවන්. පුළුවන්. ගෙදර කැම උදේන අම්මටත් Tamanට ඕන ලාටම කැම ටික කන්න පුළුවන්. ඕඩ්ලියට කියලා Tamanට ඕන ලාට Tamanට ඕන වෙලාවටම හරියට කැම ටික හම්බ වෙනවා. Tamanට ඕන දේම හම්බ වෙනවා. පරිප්පු එකකුයි බත් මේ පායකුයි කෙනින්න කියලා කියනවා බෑ Tamanට ඕන පරිප්පු එක හම්බ වෙනවා. හම්බ වෙන පරිප්පු එක Tamanට හොඳයි කියලා කියනවා. 5 star hotel එකට ගියා. ගමේ කඩේට ගියත් පාරායින් තියෙන පෙට්ටි කඩේට ගියත් 5 star hotel එකේ මගුල් ගෙදර ගියත් ඉතින් තියෙන ඒ සියලු දේවල් වලින් තමයි සාහිරපත් වෙනවා. සියලු දේවල් වලින් 100ක් අසහායීමකටපත් වෙනවා. නෑ නේද? උගන පොඩ්ඩ විමසා බලුවා. මේ කවුරුත් ඕගන විමසා බලුවා.
කවුරු විමසා බලපුවෙන් කියනවා දුස්සන බෑ. මම කරන දේවල් සම්බන්ධයෙන් තමන්ට වෙන්නා වූ ප්‍රතිඵලය පිළිබඳ විමසා බලපු කෙනෙක් ඉන්නව නේද දුස්සන බෑ. ස්කෝලේ යාම විභාග සමත් වීම විභාග අසමත් වීම රස්සාවට යාම රස්සාව සාර්ථක වීම අසාර්ථක වීම ඕනෑම දෙයක් දෙනවක් කරම සබල්ල දෙනවා සමහර උදාහරණයක් කියනවා මුසවරස්තාව දැන් කැම ගන්න කියනනම් සන්නස මේ ගොඩක් වෙලාවට අපි කියන දෙයක් තමයි එක්කව දැන් හොටෙල් එකකට ගිහිල්ලා කනකොට මේ කෑමක් රසයි කියයි නැත්නම් ඒකේ වැරද්දක් කියනවා තමයි. ඒ කියන්නේ රසයි කිව්වා කියන්නේ අපි බලාපොරොත්තු වුණාට වඩා දෙයක් එතනින් හම්බෙලා කියන එක අපිට ඔළුවට එනවා කියලා තමයි අපි රසයි කියන්නේ. කියන්නේ අපි ඇත්තටම මේ ඒක විමසලා බලනකොට හිතන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ මේක නෙවෙයි ඊට වැඩිය හොඳ දෙයක් හම්බෙලා. නැත්තම් ඒකේ වැරද්දක් කියනවා කියන්නේ අපි අර ඒක මේ ඒ බලාපොරොත්තු වුණ දෙයට වැඩිය අඩු දෙයක් තමයි එතනදී හම්බෙලා තියෙන්නේ. නැත්තම් සයන්ස් මේ ආයතනයේ ගත්තොත් එහෙම මේ අපි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන දේ අපි කරන්න කියන එක්කිනාගෙන් ලැබෙන්නේ නැති වුනහම සමහරක් විට මේ ගොඩක් වෙලාවට වෙන්නේ බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැති එක. එතකොට අපි අනිවාර්යෙන් ඒ පුද්ගලයාට කතා කරලා බයිනවා. හරි මොකක් හරි ඒ අවස්ථාව විදිහට ඒ සිද්ධිය වෙනවා. මොකද බලාපොරොත්තු වෙන දේ නෙමෙයි අපි ඒ කියන්නේ සමහරක් වෙලාවට එයා වෙන විදිහකට හොඳට කරලා තිබ්බත් අර අපි බලාපොරොත්තු වෙන දේ තිබුණ නැති තැනදී අපි අනිවාර්යෙන් ඒ වෙනුවෙන් වෙන දෙයක් තමයි කියන්නේ. එතකොට අර සමහරක් විට දැන් කරන පුද්ගලයා ඒක උපරිමයේ හොඳට කරලා තිබ්බත් එයාට ඒ වෙලාවේ ඒ කියන්නේ බැනුම් අහන්න හරි නැත්නම් එයාගේ ඒක කරා කියන එක නෙමෙයි එයා බලාපොරොත්තු වෙන්නේ. අපි හොඳට කරා කියන එක නමුත් අපෙන් කියවෙන්නේ අපි බලාපොරොත්තු වුණම දේම ලැබුණ නැති වුණාම අපෙන් අනිවාර්යෙන් වෙන්නේ වෙන රියැක්ෂන් එකක් තමයි එයාට හම්බෙන්නේ. නේද මාත්‍යවතින් කියන උත්සාහ කරන්නේ මොකද? අපි බලාපොරොත්තු වෙන දේ නෙමෙයි මේ හම්බෙන්නේ කියන එක තමයි ගොඩක් කියන්නේ. තුන්දේ අපිට ලැබෙන්නේ කියලා. ලැබෙන්නේ නැහැ කියන එක තමයි. බලාපොරොත්තු වෙන දේ නෙමෙයි අපිට ලැබෙන්නේ කියලා. එහෙමයි 99ක් ගත්තාම විමසා බලලා තියෙන මොකද? ඒ අර විමසා බලලා තියෙන අර කන වෙලාවේදී මේක මේ හොඳයි කිව්වද ඒ කියන්නේ ඒක මං විමසා බැලීමක් වෙලා තියෙන සම්මුතිසම වෙනව නෙමෙයි. කියන්නේ ඉඳලා හිටලා එහෙම වෙලා තියෙනවා. නෝ තමයි දැන් වෙනස මෙයා තීරුම් ගන්න ඕන. කියන්නේ මේ ලෝකය කියලා කියන්නේ ඔන්න ඔය කාර්යාවලියට. ඒක තමයි මහනිදාන සූත්‍රයේ බුදුහාම දේශනා කරන්නේ. ලෝකය කියන්නේ සෙවිල්ලක්. අපි සොයනවා. සොයනකොට ලැබෙනවා. ලැබීම විනිශ්චය කරනවා. සොයන දේද ලැබුණේ සොයන දේ නෙමෙයිද ලැබුණේ කියලා දෙපැත්තකට බෙදෙනවා. ඒක තමයි රාගය ද්වේෂය කියන්නේ. කැමති දේ අකමැති දේ. ඒක තමයි ලෝකයේ ධර්මතාවය. ඒ තමයි වෙන ආකාර බුදුහාම දේශනා පටිච්ච සමුප්පාදය කියන්නේ. මේ හේතුපත්යෙන් හට ගන්නා වූ දෙයක්. හේතුවක් ප්‍රත්‍යක් තියනවාද එතන ඵලයක් හට ගන්න. ඒක තමයි මෙයා කියන්නේ උත්සාහ කරන්නේ. මෙයාගේ මෙහෙම එකක් තියෙනවා ඒකට අපි ආර්දනා කරා ඒ නිසා අපි ආවා. ඊමඩ බලපෑවේ මෙයා නෙමෙයි නුරල්ව වෙන්නේ. හේතුවත් මෙයාගේ නෙමෙයි ප්‍රත්‍යත් මෙයාගේ නෙමෙයි. හැබැයි දැන් මෙයාගේ බාරන් තියෙන මොකද්ද මේක? ඵලේ. ඵලේ තමයි බාරන්.
මෙයා ඉපදුනේ මෙයාට ඕන නිසා. මේ ලෝකේ මේ සියලු දෙනා විශ්වාස කරන පිළිගන්නා වූ මේ සියලු දෙනාම කැමති උනත් අකමැති උනත් අනිවාර්යයෙන් මෙයාට මුණ දෙන්න සිදුවන්නා වූ එක අවස්ථාවක් තියෙනවා. මොකද්ද? එන්නේ මරණය. කවුද කැමති මැරෙන්න කියලා මෙතන ඉන්න අතුස්සන් බලන්න. මැරෙන්න කැමති කවුරුවත් නැහැ. කියන්නේ මේ සියලු දෙනා නොමැරී ඉන්නවනේ ඒක. කෙනෙක් මැරෙන්න කැමති නෑනේ. එහෙනම් මැරෙන්නේ. එයි අකමැතියක් කරන්නේ. එයි අකමැතියක් වෙන්න ඉඩ දෙන්නේ. ඊ අකමැතිය වළක්වා ගන්න මේ උත්සාහ කරන්න ඕනේ. තමයි යම් කිසි කාර්යයකට අකමැති නම් ඒක වළක්වා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක ක්‍රියාත්මක වීමට ඉඩ දීම උත්සාහ කරන්න ඕනේ. වළක්වා ගන්න. මරණයට අකමැති නම් ඇයිද වළක්වා ගන්න උත්සාහ නොකරන්නේ? නවත්තන්න බැරි නිසා. නවත්තන්න බෑ කියලා බුදුහාම දේශනා කළා තියෙනවා. බුදුහාම දේශනා කළා තියෙනවා අජරාමර කියලා. මරණය අජරාමර. මරණය අමරණීය. මරණීය අමරණීය. අමරණීය මරණයක් කියලා බුදුහාම දේශනා කළා තියෙනවා. අජරාමර මරණය. ඒ කියන්නේ නැවත නොමැරෙන මරණය. අජරාමර කියන්නේ සදාකාලික. අමරණීය මරණය කියලා කියන්නේ ඒක. සදාකාලික මරණය. ඒ කියන්නේ එක මරණයක් නිමා වුණොත් තව මරණයකට යන්න වෙනවා. ওই මරණයක් නිමා වුණා කියන්නේ උත්පත්තිය. උත්පත්තියක් කියන්නේ මරණය. දැන් මේ සියලු දෙනාට මරණ සිද්ධ වෙලා තියෙන මොකක් නිසාද? මෙයාලන් කියලා ලෙඩ වෙන නිසා කියලා, වයසට යන නිසා කියලා, දත් හැල් නිසා කියලා. දොස්තර ලියන්නේ ඕවනේ. හાર્ට් එක පිපුරුවා කියයි, මොළේ පිපුරුවා කියයි, එනත් ඇක්සිඩන්ට් වුණා කියයි, ලේ ගියා කියයි. ඔය හරක් දොස්තරලා කියන එකද හේතුව? උන්ට එහෙම දෙයක් කියාගන්න හැකියාවක් තියෙනවද? මරණයට හේතුව මොකක්ද? මරණයට හේතුව උපදීම. එහෙනම් මරණය නැති කරන්න මොකද කරන්න ඕන? උපත්ති නැති කරන්න. උපත්ති නැති කරන එක තමයි හරි සරල. උත්පත්ති නැවත නැවත ලබා ගන්න එක තමයි අමාරු. දැන් මේ ලෝකේ සියලු දෙනා උත්සාහ කරන්නේ මොකද? අමාරු දේ ලබා ගන්න. එයි මේ මොහොතට වෛර කරන නිසා මේ මොහොතට වඩා හොඳ මොහොතක් ප්‍රාර්ථනා කර. ඒ වෛර කරන මොකද වෙන්නේ? තව අවස්ථාව ලැබෙනවා. අවස්ථාව ලැබෙන්න මොනවද? වෛරයමයි. ලැබෙන මොනම අවස්ථාවකින්වත් Taman සෑහීමපත්වන්නේ නැහැ. රටේ රජුරු ඉන්නේ 100%ක් සන්තෝෂෙද? යාචකයට වඩා ප්‍රශ්න වැඩි කාටද? රජුරුවන්ට. දැන් කොරෝනා කාලේ ප්‍රශ්න අඩුවෙම දුන්නේ කාටද? කොරෝනා කාලේ ප්‍රශ්න අඩුවෙම දුන්නේ යාචකයට. එහෙනම් මරණයට කරදර අඩුම කවුද? මරණයට පාසුවෙම මුහුණ දෙන්න පුළුවන් කාටද? යාචකයට. එයාට දාලා යන්න ගොඩක් දේවල් නැහැ. එයාට දාලා යන්න තියෙන මේ වෙලාවේ ඇඳන් ඉන්න ඇඳුම් ටිකයි බත් පාර්සල් ලැබෙන නොකව් බත් පාර්සල් කතේ තියෙනවා නම් ඒකයි කකුල ගැට ගහලා දින කරෝල කෑල්ලයි පමණ. වෙනුකුත් තියෙන දාලා අම්මල දාත්තල ඉන්නවද? යාන වාහන දිනවද? සල්ලි දාත කීපය රුපියල් කීපයක් ඇතියද? ඊට අමතරව රත්තරන් බඩු දිනවද? දූ දරුවෝ ඉන්නවද? රස්සාවල් තියෙනවද? මුකුත්. මැරෙන්න අපහසු මොකටද?
වැඩියෙන්ම තියෙන කෙනා. එයාට යාව විතරක් නෙමෙයි, එයා ගෙවල් දොරවල් විතරක් නෙමෙයි, එයාට රටේ ලෝකෙ මිනිස්සු ටිකක් දාලා යන්න බෑ. එයාට රස්සාව කරන සේවක ටික දාලා යන්නත් එයාට බෑ. එයාට පඩි ගෙවන්නත් තියෙනවා එයාට. කොරෝනා කාලේ වැඩිපුරම දුක් විඳ කවුද? ඒ කොරෝනා කාලේ සියලු දෙනා දැඟලුවේ මොකටද? ඔය කියන රජ්ජුරුවත් කොරෝනා කාලේ දැඟලුවේ මොකටද? අන්නේ කොරෝනා කාලේ වෙලාවේ පාඩමක් ගන්න පුළුවන් තිබ්බනේ එහෙම. කොරෝනා කාලේ යාචකයයි රජ්ජුරුවෝයි එහෙම නැත්නම් යාචකයයි කෝටිපති අතර වෙනසක් තිබ්බද? නෑ. මේ යාචකයාට කොරෝනා දවසෙත් ගැටලුවක් නෑ, කොරෝනා නැති දවසෙත් ගැටලුවක් නෑ. මොකද එයාට ලැබෙන දේ කාලේ එයා ඉන්න පුළුවන්. ලැබුණු ප්‍රමාණයේ කාලේ එයාට ඉන්න. හැබැයි අර කෝටිපතියට 5 star hotel එකෙන් 3 වෙන කන එකාට, night club එකේ ඉන්න එකාට කොරෝනා කාලේ මොකද? ඒ සියල්ලයිම එයාලන් සල්ලි නැති නිසා, බලේ නැති නිසා, හැකියාව නැති නිසා, පිරිස නැති නිසා නෑ. එහෙනම් මොනවද වුණත් එයාට පාලනය කර නොහැකි කොටසක් තියෙනවා. මේ තීරුම් ගත්ත කොරෝනා කාලේ එළවලු ජාති 3ක් හමුණත් එයාට මදියේ. එයාට ඕන එළවලු නැත්නම් එයාට මදියේ. ඔය සල්ලි ඕන තරම් තියෙනවා, ඕන තරම් වියදම් කරන්න පුළුවන්. බෝංචි කිලෝ එකක් රුපියල් ලක්ෂයක් දීලා ගන්න පුළුවන් එයාට. හැබැයි බෝංචි කිලෝ එකක් තියා බෝංචි ගෙඩියක්ක බෝංචි කරලක්ක දකින්න හැකියාවක් නැහැ. ඒ වගේම බෝංචි කරල වවන ගොවියටත් ඒ වගේම ගැටලුවක් නෙමෙයි තිබුණේ. එයාටත් ඒ ගැටලුව තිබුණා. එයාට බෝංචි කරලා තියෙනවා, හැබැයි ඒක උයා ගන්න මිරිස් ටිකක් නෑ. ඒකට දාගන්න ලුණු ටිකක් නෑ. එයත් වින්දේ කෑම දුක. සල්ලි ඇති මිනිස්සයා සල්ලි නැති මිනිස්සයා දෙන්නම වින්දේ කෑම දුක. මේ සල්ලි නැති මිනිස්සයා සල්ලි නැති නිසා කෑම හොයන්නෙත් නැතුව සල්ලි හොයන එක විතරක් දුක් විඳා. සල්ලි තියෙන මිනිස්සයා සල්ලි ටික අතේ තියාගෙන කෑම හොය දුක්. දැන් මේ අය එක්ක ඔක නෙමෙයිද කරේ? කොරෝනා කාලේ මෙයා දන්නව නේද? එහෙනම් ඔන්න ඔය தත්ත්වය තීරුම් ගත්තද? දැන් මොකද කොරෝනා වලින් මේ ලෝකෙට දුන්නු පණිවිඩය? ලෝකේ කියනවා බිල් ගේට්ලා කියන ලෝකේ ඉන්න සියලු කෝටිපතියන්ට මොකක්ද දුන්නු පණිවිඩය? වල කවුරුත් චිත්‍රපටයේ නල්ලුලි කියන පණිවිඩය නෙමෙයි දුන්නේ ඔය. වේදිකා නාට්‍යයේ නල්ලුලිය කියන පණිවිඩය නෙමෙයි දුන්නේ. ගත්තනම් මොකද වෙන්නේ તો? අන්නේ පණිවිඩය ගත්තනම් නැවත කොරෝනා වගේ කොරෝනා වලට වැඩිපුර එන ව්‍යසන උපද්‍රව නතර කරගැනීමේ හැකියාවක් තියෙනවා. නොගත්ත නිසා මොකද? තව අවුරුදු 4කින් එන්න ආ ව්‍යසනය මේ ලෝකෙ එකෙකුටවත් තාම ප්‍රෙඩික්ට් කරගන්න බෑ. එකෙක්වත් දන්නෙත් නෑ. කියන්නේ අවුරුදු 20කින් එනවා කියන්නේ. අවුරුදු 4ක් ඇතුළත එනවා ඒක. ඒක අහුවෙන ධර්මයට පමණයි. ධර්මයට අනුගත වුණොත් එහෙම ධර්මයේ තුලින් උත්සාහ කරනවා නම් ඔය කියන එකම ගැටලුවක්වත් නැහැ. අනේ එතන තියෙන අජරාමර. ඒකටයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. ඒක රාතුන් වහන්සේ කෙනෙක් කරන්නේ. ඔය බුදු පසේ බුදු රහත් කියන මට්ටමටපත් වෙන්න අපි උත්සාහ කරන තාක්කල් ඔන්නේ தත්ත්වෙ මිදෙන්න මේ ලෝකේ මොනම සත්වයකටවත් බෑ. සත්වය කියන්නේ මිනිස්සයා විතරක් නෙමෙයි සියලු සත්වයෝ. මේ ලෝකේ කියන්නේ පෘථිවි ප්‍රමාණය නෙමෙයි. පෘථිවියෙන් එහා තවත් මේ වගේ ග්‍රහලෝකාගාර 10000කට වඩා තියෙනවා මිනිස්සු ජීවත් වෙන. ඒ සියල්ලගේම தත්ත්වය. ඒ කොයි හිටියත් හැබැයි අවසාන වශයෙන් සංසාරයෙන් කෙලවර දකින්න පෘථිවියට එන්නත් සෑම ගුණු සිද්ධ වෙනවා. අවසානයේ වෙනතර දරන්න බෑ. මොකද බුදු කෙනෙක් පහළවන්නේ නැහැ වෙන ග්‍රහලෝක. නිසා ලෝකෙට ධර්මයේ උත්පාදනය කරන්නේ පෘථිවියේ. හැබැයි ධර්මයේ අවම වශයෙන් පාවිච්චි කරන්නේ පෘථිවිය. මේ කාලේ නම් ධර්මයේ අවම වශයෙන් නෙමෙයි ධර්මයේ පාවිච්චි කරන්නෙම නැහැ.
ඒ තරම් අපරාධයක් තමයි මේ පෘථුවියේ ඉපදින මිනිස්සයා කරන්නේ. තිරිසන් සතා නොකරන අකුසල් සියල්ල කරන්නේ කවුද? බල්ලා හරකා අලියා සතුන් මරාගෙන කනවද? කෑමට හෝ නිකන් හෝ විනෝදයට හෝ සතුන් මරනවද? මරනවද? නෑ. සමහර සතුන් පූසා සතුන් මරනවා, මියු මරනවා. විනෝදයටත් මරනවා, කාලා කෑල්ලක් කනවා, එහෙම නැත්නම් කුරුල්ල මරනවා. බල්ලා කරනවද ඒ වෙලේ? නෑ. අලිය කරනවද? එළුව කරනවද? හරක කරනවද? මුවා කරනවද? නෑ. සිංහයා සතුන් මරන්නේ මොකද? ගේ කෑමට පමණයි. මරන්නේ මුවෙක් පමණයි. මරන්නේ සතියකට සැරයක් පමණයි. කෑම කන්නේ සතියකට සැරයක් සිංහයා. මුවෙක් මරාගෙන උට අවශ්‍ය ප්‍රමාණය කෑවයි තුටි තියලා උගේයි. තුටි කරේන යාළුවන්ට බෙදන්න, නෑදෑයින්ට බෙදන්න, ගිල පිච්චිගේ දාගන්න, පසෙන්දර ගන්න තියාගන්නේ නෑ. මනුස්සයා මොකද කරන්නේ? මේ නිසා තමයි මේ ගැටලු තියෙන්නේ. ඊයේ සතෙක් මරන්නේ. තමා ගැන නොදන්නකම. තමා කම දන්නවනේ. දැන් මේ අය දන්නවා මේ අනිවාර්යයෙන්ම සිදුවෙන දේ තමයි මරණය. හැබැයි මේ අය මරණ මොහොත දක්වාම උත්සාහ කරන්නේ මොකටද? මරණය හොයාගන්නද මරණයෙන් ගැලවෙන්නද? ගැලවෙන්න. නැගේ මරණයෙන් ගැලවෙන මිනිස්යාට තිබෙන උවමනාව. ඒ මරණයෙන් ගැලෙන කුකුල් පැටියටත් නැද්ද? මේ කුකුල් පැටිය හැදෙන දින බිත්තරේ ඇතුලේ ඉන්න විඥාණයටත් ඒක නැද්ද? තියෙනවා. දරුවෙක් කුසට ආපු දවසේ ඉඳලා අම්මගේ මූලික අරමුණ මොකක්ද? මම මරුණත් දරුවා බිහි කරන්න. ඒක තමයි බිත්තරේ ඇතුලේ දෙන්නේ. ඒ මිනිස්සු දවසකට බිත්තර කීයක් කඩනවද? තනි මිනිස්සු අමර තනි මිනිහ බිත්තර කීයක් කනවා? බිත්තර 10ක් දවසට කන මිනිහා. දැන් පාරේ ගිහලා බෝඩ් එල්ලගෙන සටන් පාට කියවනවා. පෙළපාලි යන උද්ඝෝෂණය කරනවා. මුන් මරපියව් කියලා කියනවා. මොකටද? ගව ඝාතනේ නවත්තා. ගව ඝාතනය කරොත් එහෙම ගවයෙක් මැරුවොත් එහෙම ගවයෙක්ගේ මැරීමෙන් ප්‍රාණඝාත කීයක් වෙනවද? එකයි. දැන් ගවයෙක්ගේ මස් ටික ගන්න ප්‍රමාණය කන්න කුකුල්ලු කී දෙනෙක් මරන්න වෙනවද? එක කුකුලෙක් මරලා ගවයෙක් පරිභෝජනය කරන කට්ටියට ප්‍රමාණයට පරිභෝජනය කරන්න පුළුවන්ද? බෑ. ගවයා කිලෝ 100ක් තියෙනවනම් කුළු එකක් 4 දෙනෙක් කෑවොත් 400ක් කනවා. කුකුලෙක්ගේ කිලෝ එකක් නම් තියෙන්නේ 4 දෙනෙකුට කන්නේ කුකුල්ලු එකෙක් මරුවොත් එහෙම 400 යන කුකුල්ලු 100ක් මරන්න ඕන. ප්‍රාණඝාත කීයද? 100යි. කුකුල්ලු 100ක් මරලා කුකුල් මාස් විකුණන එක පාරේ සටන් පාට කියනවා ගව ඝාතනට විරුද්ධ. කොහෙද ධර්මයේ තියෙන්නේ? કોઈ ශාස්ත්‍රඥ වහන්සේද ඔක අනුමත කළේ තියෙන්නේ? යේසුස් වහන්සේ ඔක අනුමත කළේ තියෙනවා? අල්ලා දෙවියෝ ඔක අනුමත කළේ තියෙනවා? ශිව දෙවියෝ අනුමත කළේ තියෙනවා? කවුරුවත්. ඒ සීලුවයි කියන්නේ මොකක්ද? ප්‍රාණඝාතය අකුසලයි. ප්‍රාණඝාත 100ක් කරාට කවන්නේ එක හරකෙක් ඉතුරු කරගෙන. ඒක කොහෙන් ආපු ධර්මයක්? ඒක ඇතුළේ මොකක්ද? අන්න තමන්ගේ විමසා බලනවා, තමන්ට ආදරය කරනවා, තමන් ජීවත් වෙන කැමති නම්, තමන්ගේ ජීවිතය ආරක්ෂා කරන්න කැමති නම්, ඒ මිනිස්සයා මధుරෙක් මරන්න නැතුව. ඒ මිනිස්සයාට මధుරෙක් මරන්න පුළුවන්. ඒ මිනිස්සයාගේ කෙනෙක් හොරකම් කරනකොට ඒ මිනිස්සයා අකමැති නම්, ඒ මිනිස්සයාට පුළුවන් තව කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්න. කෙනෙක් කැමති නැත්නම් කෙනෙක්ගෙන් බොරුවක් අහලා රැවටෙන්න. ඒ තැනත්තට පුළුවන් තව කෙනෙකුට බොරුවක් කියලා රවට්ටන්න. බෑ.
මේ සෑම කෙනෙක්ම තමන්ගේ දෙයට ආදරේ නම්, තමන් දෙයට කරුණාව නම්, තමන් දෙයට දයාව තියෙනවා නම් ඒක හරහා මෙයාගෙන් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ මොකද? බාහිරයට පරිසරයට එයාගේ තිබෙනා වූ ආදරේ, දයාව, කරුණාව. දැන් මේ මොහොතේ නැත්තේ මොකද? මේ මොහොතේ මුළු ලෝකෙම නැත්තේ නෝකයි. මුළු ලෝකෙම ගුවම හැබැයි මේ සංස්කෘතියේ තිබෙනා වූ රටවලුත් මේ සංස්කෘතියේ නැති රටවලුත් අතර වෙනසක් තියෙනවා. දයාව, කරුණාව, ආදරයව තියෙනවනම් තියෙන්නේ කොහෙද? තියෙන්නේ බටහිර සමාජයේ. ඒ අල්ලපු ගෙදර මිනිස්සුන්ට ඇහන් ටීවී එක දානවද? රේඩියෝ එක දානවද? පාරේ යනකොට අනිත් එක්කෙනා එන්න කතා කරගෙන යනවද? කෝච්චිය යනකොට අනිත් එක්කෙනා ඇඟේ හැප්පෙනවද? නැහැ. අල්ලපු ගෙදර හිටියත් දොට තට්ටු කරලා කතා කරන්න යන්නේ නැහැ. ඊ ගෙදර අම්මා දරුවට ගහනවද? අම්මා දරුවට නිදි නිදි පන්නවන දනවස් විදියට? නැහැ. ඒව කරන්නේ කොහොමද? ඒ කරන්නේ වැඩිපුරම මෙන්න මේ සංස්කෘතිය තුල. සිංහල බෞද්ධ ගුවම ඊටත් වඩා දරුණු. මොකද වෙන්නේ එතකොට? අම්මා දරුවට ඉගෙන ගන්නේ ඉගෙන ගැනීම කියලා උදේ ඉඳන් රැ වෙනකන් කෑ ගහන්න. දරුවා ඉගෙන ගැනීමට පෙළඹෙනවද? ඉගෙන නොගැනීමට පෙළඹෙනවද? ඉගෙන නොගැනීමට පෙළඹෙනව කෑ ගහනලා උගයාගේ තියෙන්නේ මොකද්ද? වෛරය. අම්මගේ ළඟ තියෙන්නේ මොකද්ද? වෛරය. ළම්මට ඕන අම්මට කරගන්න බැරි විදිහ දේ දරුවා ලව්ව කරනවා. අම්මට දඟලලා හුරුතල් වෙලා අංගමට ආදරය කළා රවුම් ගාලා ඔක්කොම කරන්න හොඳයි. ඒ දරුවා ඒව නොකර ඉන්න ඕන. අම්මයි වැඩි කරේ මොකටද? උන්නෝක තමයි අපි තේරුම් ගන්න ඕන පින්නතුනි ඊටම සරලව. එයි අපි ජීවත් වන්නේ කියලා. එයි මම ජීවත් වන්නේ කියලා බලන්න ඕන. මේ සියලු දෙනාගේ මූලික අරමුණ මොකක්ද? කොරෝනා කාලය තුල පැහැදිලිව සනාථ කරපු එකම අරමුණ මොකද්ද මේ ආවගෙම? ජීවත් වෙන්න. ඒක තමයි සිද්ධාර්ථ කුමාරයා අපිට බුදු වෙන්න කලින් මේ ආදර්ශයෙන් එක පෙන්වුවේ. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. සමහර දිනවල දවසට බත් ඇටයක්, කඩල ඇටයක්, පරිප්පු ඇටයක්, මුං ඇටයක්වත් බඩට නොදා. මොකද්ද පෙන්වුවේ? තියෙන දේවල් ඔක්කොම හොයාගෙන කිලෝ ගණන් රාත්තල් ගණන් කන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන පණිවිඩය දුන්නේ. එහෙම ඉඳලා දවස් කීපයක් යනකොට කඩල ඇටයක් මුං ඇටයක් හොයාගන්න නැති වෙනකොට කලන්තේ දාලා වැටෙනකොට මොකද කරේ? කලන්තේ දාලා වැටෙනකොට මොකද කරේ? ආර්ය පරිශ්‍රණ සූත්‍රය කියවල බලන්න මජ්ක්‍ධිම නිකායේදී. දේශනා කරන ආනන්ද හාමුදුරුවෝ ආනන්ද දේවලට මම කරේ මොකද්ද? මම බඩ ගාගෙන ගියා හරක් කොටුවට. ගව පාලනේ තියෙන දැන්. ගිහිල්ලා මොකද කරේ? කිරි ගන්න භාජන තියනවද? නැහැ. මොකද කරේ? ගොපළු කොල්ල එතනින් අයින් වෙනකන් ඉඳලා ගොපළු වල හිටිය යන්න දෙනවද? නැහැ. ඉඳන් ගිහිල්ලා මොකද කරේ මම කට තියලා එළදෙනගේ තනෙන් කිරි උරා බිව්. සිද්ධාර්ථ කුමාරයා මේ රජ කෙනෙක්, රජ පුතෙක්. හැබැයි එහෙම උරාගෙන බොනකොට මොකද කරන්නේ? එළදෙන පයින් ගන්න. කිරි ගන්න එළදෙනේ කකුල බැඳලා. මෙයා දැකලා ඇති. එළදෙන පයින් ගන්න මොකද කරන්නේ? එහෙම වැටෙනවා. දැන් නැගිටින්න පණ නැතුව ඉන්න මේ තරුණයා දැන් මොකද කරන්නේ? දැන් ආයේ බඩ ගන්න මොකද නැත්නම් ආයේ ගොපුල් ආවොත් එහෙම කුටි ගන්නත් වෙනවා. බඩ ගන්න ආයි ගිහිල්ලා උන්න ආයේ මොන හරි ඇටයක් දෙයක් ලැබුණා ඒ කාලා තමයි හිටියේ. ඒ ආදර්ශය දුන්නේ බුදු වෙන්න කලින්. බුදු වෙලත් ඔය ජීවිතේ ගත කරාට ඒක ඔය විදිහට පෙන්වුවේ නැහැ. අන්න එහෙම කළා තමයි බුදු වුණේ අවුරුදු 6ක්. උදේන අපිත් මොකද ගන්න තියෙන ආදර්ශය? කොරෝනා කාලේ ගන්න තිබ්බනේ ආදර්ශය. කොරෝනා මේ කාටවත් ඇඳුම් සෙවීමේ ගැටලුවක් තිබ්බද? සෙන් පවුඩර් සෙවීමේ ගැටලුවක් තිබ්බද? ඒසෙල් දාන සැලුන් යන්න ඔය ඔණ්ඩ කපන්න අරව කරන්න මේවා කරන ගැටලුවක් තිබ්බද? මගුල් ගෙවල් මල ගෙවල් දාන ගෙවල් පිරිජ් ගෙවල් යන ගැටලුවක් තිබ්බද? චිත්‍රපටි බලන්න නාට්‍ය බලන්න ටෙලි නාට්‍ය ගෙදර දිනේ වැර අවස්ථාවක් තිබ්බද? කිසි දෙයක් තිබුණේ නැහැ. එකම ගැටලුව තියෙන මොකද්ද?
ඊළඟ කෑම වේල ලැබෙයිද කියන එකයි. ඊතර 5 දින හිටියනම් 5 දිනාට මේ ගැටලුව තිබුණේ නැද්ද? දැන් අද වෙනකොට මේ ගැටලුව තියෙන්නේ ගෙදර අම්මට හෝ තාත්තට විතරයි. කෑම වේල පිළිබඳ ගැටලුව ගෙදර අනිත් අය නැහැ නේ. එයාට වෙලාවට කෑම ටික තියෙන විතරයි අවශ්‍ය. මොකද ඒ වෙලාවේ ගෙදර ඉන්න සියලු දෙනාටම ඒ ගැටලුව තිබුණා. ඔක්කොම බලා ඉන්න ලොරිය එනවද? මාළුකාරය එනවද? පාන්කාරය එනවද? ලෝක වැඩිපුරම වැඳුම් ලැබී කවුද? වැඩිපුරම ඒ කාලේ වැඳුම් පිදුම් ලැබී කවුද? ආම්දුරුවෝ. නෑ කවුද? පාංචුන්. පාංචුන්ගේ මල්ලි තමයි වැඳුම් පිදුම් ලැබී. දෙයියෝ වගේ සලකන. වෙනද පාන් ගන්න නෑ යාගේ මොකද කියන්නේ? මේක මේ වත්තේ මේ මුඩුක්කේ කොල්ලෙක් ඕක ගැත්තේ කුහුරේ ඕක පාන් ගන්න හොඳ නෑ ඕවා. තුවාලේ ගැච්ච එක දෙන්න නිකල් තමයි කීකින්. මේ කොරෝනා කාලේ එකක්වත් නෑ. සුපර් මාකට් එකකින් වෙනත් පාන් ගන්න එහෙම නැත්නම් ගිල්ලෙල් 5 ස්ටාර් හෝටල් එකකින් කේක් කන අයට සිද්ධ වුණා අර කණ්ඩ. සියලු දෙනා පොර කෑවි එකටයි. කවදාවත් නොකන එළවලු කිදුපත් ඒවත් අරගෙන කෑවා. ඉතින් මොකටද මේ? කොරෝනා වලට කවුරුවත් බය වුණාද? මේ ලෝකෙ එක එකක් කොරෝනා වලට බය වුණාද? සියලු දෙනා බය වෙන්නේ මොකටද? කන්න නැතුව මැරෙයි කියලා. සියලු දෙනා බය වුණේ කන්න නැතුව මැරෙයි කියලා නම් සියලු දෙනාම තේරෙන්න ඕන. එහෙනම් අපි ජීවත් වෙන්නේ මොකටද? කන්නයි. දැන් මේ ඉපදලා ඉන්න සියලු මිනිස්සු ජීවත් වෙන්නේ මොකටද? කන්නයි. ජීවත් වෙන කනවා නෙමෙයි. ජීවිතේ මොකද්ද? ජීවත් වීමට කෑමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් මේ තරුණායගේ දැන් අරමුණ දෙන්නේ මොකද්ද? ජීවත් වෙන රස්සාවක් කරනවද? රස්සාවක් කරන් ජීවත් වෙන්නද? මේ අයගේ අරමුණ මේ මොහොතේ ජීවත් වෙන්න සල්ලි හොයන එකද? සල්ලි හොයන ජීවත් වෙන එකද? මේ සියලු දෙනා අරමුණ වල දැන් පරිවර්තන වෙලා තියෙනව නේද? පළවෙනි රස්සාව හම්බ වෙනුන අරමුණ දෙන මොකද්ද? ජීවත් වෙන්න රස්සාවක් හොයන්නයි. පළවෙනි රස්සාවට ගිය මොහොතේදීම වෙනස් වුණා එක මොකද? දැන් මොකක්ද තියෙන අරමුණ? රස්සාවක් කරන්න ජීවත් වෙනවා. දැන් හොයන්නේ මොනවද? ජීවත් වෙන්න නෙවෙයි දැන් හොයන්නේ මොකද්ද? රස්සාවක්. ඒ රස්සාවේ ප්‍රොමෝෂන් එකක්. ඒ රස්සාවේ පඩි වැඩි වීම. ඒ රස්සාවේ අතිරේක දීමනා වැඩි වීම. බෝනස් එකක්. විදේශ සවාරිය. කොහොමද මේ හොයන්නේ? මේ රස්සාව කරලා තියෙන්නේ. මොනවද හොයන්නේ දැන්? රස්සාවට යන මොහොතේ තිබුණ අරමුණක. මොකක් හරි රස්සාවක්. වැඩ බාරගත්තු දවසේදී මොකද වෙන්නේ? සුමානයක් වෙලාවට වැටෙන්නේ නැහැ. ඊළඟ සුමානේ මොකද කරන්නේ? වෙලාවට වැටෙයාම Tamanට විලාපයක්. වෙලාවට වැරදිලා වගියොත් එදාට ඒකටත් බයින. ඇයි අපරාධ මං කලින් ආවේ කියලා Tamanට බැනගන්නේ නැද්ද? නැතේ කියන්නේ අතුසල කියන්නේ. එහෙම නෙමෙයි දෙන්නේ. වෙනවා. දෙක්කෙනෙක් පරක් වෙලා දැක්ක හැටිය. එයි මමත් පරක් වෙලා නැති කියලා තමයි මම හිතන්නේ. දැන් කොරෝනා වලින් රස්සාවෙන් දුන්නේ පණිවිඩයත් ඒක නෙමෙයිද? රස්සාවට එන්න කිසියම් හරි අපහසුතාවයක් තියෙන සියලු දෙනා පෙන්නු පාඩම මොකද්ද? රස්සාවට එන අයට ආදර්ශයක් දුන්නේ නැහැ. ආසාව එන අය ඩිස්කරේජ් කරාද එන්කරේජ් කරාද? මුලින්ම ඩිස්කරේජ් කරා. මොකද රස්සාවට ගිහිල්ලා වියදමක් දරලා පඩිය ගන්න ඕන. අනිත් එක මොකද කරේ? ගෙදර ඉඳලා පඩිය ගන්නවා. ඒතකොට එයාගේ ආදායම මොකද වෙලා තියෙන්නේ? එයාගේ මූර්ත ආදායම මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා. කොරෝනා කාලේ ෂට් ඩවුන් කළා ඒක නෙමෙයි දිගන්නේ මිනිසුන්ට. ඔය කෑම වලට ඔච්චර ආසාවක් පෙරේතකමක් ඇතුනේ මොකද නිසා? ඇඳුම් පැළඳුම් වලට සල්ලි වියදම් කරන්න ඕනේ නැති නිසා, ගමන් බිම වලට සල්ලි වියදම් කරන්න ඕනේ නැති නිසා, රස්සාවට යන සල්ලි වියදම් කරන්න ඕනේ නැති නිසා හැම දෙනාගේ මොකද උනේ?
අතිරේක ආදායමක් තියෙනවා. ඉතුරු වෙච්ච කියන්නේ මොකද්ද? අතිරේක ආදායම. කවුරු ඒ ගණන් හදලා බලලා මේවා කල්ලිල බැංකුවේ දැම්මා. ඒ සියල්ල දැම්මේ කොහෙටද? ආහාරයට. දැන් ඕ නොදැන කැල්කියුලේට් කරලා බලලා අර රුපියල් 100ට ගන්න කිලෝ එක 125ට ගන්න දඟලුවා. මොකද දන්නේ නැහැ සල්ලි තියෙනවා තමයි. ඒ නිසා ඊළඟ ගෙදර ඉන්න මිනිස්සයාට රුපියල් 125ට තියා කීයටවත් ගන්න ආහාරය නැතුව ගියා. මොකද මේ ලෝකෙ සිදුවන ධර්මතාවයේ හැටි. එක තැනක් නතර වෙනවා කියන්නේ තව තැනක් පිරෙනවා. ඒතකොට ඊ පාඩම මාස 3ක් විතර ගත්තු අය දැන් ඔය පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ? මේ සියලු දෙනා මේ වෙනකොට ඉන්නේ විකෘති මනසින් ඉන්න විකෘති මනසින් ඉන්න මේ. තම තමන්ගේ විමසා බලන්න. සියලු දෙනා මේ වෙනකොට ඉන්නේ මොකද්ද? විකෘති මනසකින්. මුළු ලෝකෙම ඉන්නේ විකෘති මනසකින්. සාමාන්‍යයෙන් තමන්ගේ දිනපතා උදේ අවදි වෙන වෙලාවට මොකද වෙලා තියෙන්නේ? මේ කොරෝනා වල පෙර අවදි වෙච්ච වෙලාවට දැන් අවදි වෙන්න පුළුවන්. එහෙනම් මොකද වෙලා තියෙන්නේ මේ ඔක්කොම? මේ ඇසල්සුම් කළ කරපු දේවල් නෑ පරිසරයට හුරු වෙනවා මේ සියලු දෙනා. පොඩි දැනුවත් හෝ නොදැනුවත් ධර්මතාවයේ ක්‍රියාත්මක වීමේ ඵලය තමයි අපිට භුක්ති විඳින්න තියෙන්නේ. ඔන්නෝක දිහා බලන එකටයි පින්නතුනේ අපි කියන්නේ මේ අජරාමර වෙන්න බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා කියලා. මේ ධර්මයේ දේශනා කරන්නේ අජරාමර වෙලා. ඒකයි වෙනස. රාතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ අජරාමර වෙලා. වෙන හැටි කියන්නේ නැහැ. කියන්නේ මොකක්ද? වෙච්ච හැටි කියන්නේ. මම කොහොමද අජරාමර වුනේ? අන්න ඒකයි දේශනා කරන්නේ. ඒක පාඩමක් නෙමෙයි. ඉස්කෝලේ ගුරුවරයා උගන්වන පාඩමක් නෙමෙයි ඒකේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ මොකක්ද? ආදර්ශයක්. මම මෙන්න මේ දේ කරා. ඔබට කැමති නම් කරවා. ඒක කරලා මම කියන දේ පිළිගන්න එපා. උඹට අත්දකින්න දේ පිළිගන්න. නෝකයි ධර්මයේ කියන්නේ. මේ ධර්මය අහන්නවයි කියන්නේ මේ පොදුවේ තිබෙන්නා වූ අද සියලු දෙනාගේම පොදු ගුණාකාරය බවටපත් වෙලා තිබුණා. කවුරු හරි කියලා හෝ නොකියා හෝ අවශ්‍යතාවය හෝ නැතුව හෝ ධර්මය ශ්‍රවණයක් කියන එකනේ. උන්නෝකට තමයි ධර්මය කියලා කියන්නේ. තේරෙන්නේ නැහැ මේ කින්ටි උනාට. කාට හරි තේරෙනවද මේ කියන්නේ? ඔය තේරෙන කෙනෙක් උත්තර දෙන්න ඕනේ නැහැ. මයික් එක දෙන්න ඕනේ පොඩ්ඩක්. අපි කාලය ගත වෙලා තියෙන්නේ. මොකද්ද කිව්වේ කියලා තේරෙන කෙනෙක් උත්තර දෙන්න බලන්න. පිටිපස්සේ යවන මයික් එක. උත්තර දෙන්න බලන්න. ගාස්තු අය කරන්නේ කවදාද? දඩ දාන්නේ හිර ගන්නෙත් නැහැ. පොලිසියෙන් නැහැ මෙතනනේ. මට හැංගිච්ච දේ පුළුවන් නම් මේ මොහොතේ දැනුවත්කමින් ජීවත් වෙන්න කියන්නේ. Tamanට මේ මොහොතේ මම මේ කරන්නේ දේ අවධානයේ වෙන කෙනෙක්ට ඕන විදියට නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් හොඳයි කියන එක. හරියට විස්තර කරන්න බලන්න. පොඩ්ඩක් විස්තර කරන්න බලන්න. ඒ කියන්නේ හාමුදුරනේ දැන් හිතමුකෝ ඒ කියන්නේ රස්සාවදී වුණත් දැන් ඒක කරන්න ඕනේ. ඒක කියන්නේ මම හිතන දේ දැන් ජීවත් වෙන්න රස්සාවක් කරන්න ඕනේ. හැබැයි ඒක කරද්දී මට හිතන්න පුළුවන් නම් මම මෙයා කියන හින්දා මගේ ඉහලින් ඉන්න කෙනා කියන හින්දා නෙවෙයි කරන්නේ. ඒක මට වැදගත්කමක් තියෙන හින්දා ඒ කියන්නේ මට ඕනේ හින්දා මම කැමැත්තෙන් කරනවා කියලා හිතාගෙන මට කරන්න පුළුවන් නම් අඩුමතර මේක හරි හොඳයි කියලා මට හිතුණා. නැතුව මෙයා කියන හින්දා මෙයා එන්න කියන හින්දා එහෙම කරන්නේ නැතුව එකක් හරි අවධානයෙන් මේ වෙලාවේ මම මේක මේ මගේ කැමැත්තට මම මේ කරන්නේ. එහෙම හිතලා කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුවා. පැහැදිලි නෝන කියන උත්සාහ කරන එක. නමුත් ඒ කියන්න හදන අදහස තියෙනවා. අනිත් පැයට එක තේරෙනවද දන්නේ නැහැ. අපබන තව කවුරු හරි මොනවද කියන්නේ කියලා. මම තේරුම් ගත්තේ ටිකක් වෙනස් විදිහකට. දැන් මේ ලෝකේ
හරි අපේ සංස්කෘතිය හරි අපේ සමාජය හරි යම්කිසි හැදගැහිච්ච රටාවක් තියෙනවා මේ වෙනකොට. එතකොට අපිට මේ හැමදේම වෙනස් කරන්න අමාරුයි. ඒ සිදුවෙන සිදුවීම් දිහා බලලා තමන් ද්වේෂ උපදව ගන්නෙත් නැතුව තමන් ඒකේ ඇලෙන්නෙත් නැතුව පුළුවන් තරම් යන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි මම සාරාංශයක් විදිහට තේරුම් ගත්තේ. ඔය වගේ ඔය කියන තේරුම් ගත්තේ කරන්න මොකද කරන්න ඕන කියලා තමයි තේරෙන්නේ ඒතකොට දැන්. එහෙම තමයි කළ යුත්තේ මොකද්ද කියලා ඉල්ල දැන් මෙතනින් පණිවිඩය ලැබුණාද? පුළුවන් තරම් ගැටෙන්නේ නැතුව කියන්නේ දේවල් අල්ලගන්න නැතුව ඉන්න එක. දැන් අපි උපන්දා පටන් කරන්නේ අල්ලගන්න එක. ගයක් හදන්න යනවා. එතකොට ලෝන් එකක් ගන්නවා. එතන ඒක ගෙවන්න රස්සාවක් කරන්න ඕනේ. හැබැයි ගේ හදන්න ලොකුවට ගේ ලොකු කරගන්නද පොඩියට හිටියානම් ලෝන් එකත් පුංචි අර බර්ඩන් එකත් අඩුයි. ඉතින් ඒ වගේ වාහනයක් ගන්න ගියත් එච්චරයි. ඒ තමන්ගේ අවශ්‍යතාව අවම කරගෙන ඉන්න පුළුවන් නම් තමයි වැඩි හොඳ කියන එක තමයි මම තේරුම් ගත්තේ. ඒ තමයි පින්නුදින් තේරුම් ගන්න උතන සරලව තියෙන්නේ තමන්ගේ අරමුණ වෙනුවෙන් තමන් කැප වෙනවා නම් අරමුණ කරා යන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒ තැනත්තා ලෝකයට බරක් වෙන්නෙත් නැහැ. ඒ තැනත්තා ඒ තැනත්තා බරක් වෙන්නෙත් නැහැ. අරමුණෙන් එළිය යමක් හොයන තාක්කල් එයාගේ කාර්ය ඉෂ්ට කරගන්නෙත් නැහැ. එයාගේ කාර්යයට දායකත්වයක් දෙන්නෙත් නැහැ. එයා ඒකේ මුළු ලෝකයටම හානියක් කරනවා. මුළු පරිසරයම එයා විනාශ කරනවා. ඒ නිසා තමයි මේ ලෝකෙ මේ පරිසර විනාශය ආරම්භ වුනේ. එදා බුදුහාම ධර්මයේ දේශනාව ආරම්භ වුනේ. ලෝකේ අකුසල් පටන් ගන්න එතනින්. පළවෙනි අකුසලයේ හොරකම්. හොරකම් පටන් ගන්නේ මිනිස්සයා උත්පත්තිය ලෝකේ බිහුණාට පස්සේ ඒක බලන අග්ගඤ්ඤ සූත්‍රයේ කියවල දීඝනිකායේ තියෙන අග්ගඤ්ඤ සූත්‍රේ සරලව විස්තර කරන බුදුහාම. ලෝකේ පහළවන්නේ සාමාන්‍ය සියලු ලෝක සත්වයා දෙවියෝ ඉන්න ආකාරයට. එක්කෙනෙකුට එක්කෙනෙක් දෙන්නේ නැහැ. මේ වගේ ශරීර නැහැ. ඒතර ඒ ඔය දිව්‍යවලු දණ්ඩි පාලනය කරනවා කියන්නේ දිව්‍ය භෝජන කියලා කියන්නේ මේයි. ඒක තියෙන පොළොවේ තිබෙනා වූ සාරේ උරා බොන එකයි කරන්නේ. ඒ සාරේ උරා බීලි යනකොට සාරේ පොළොවේ සාරේ නිමා වෙනවා ඉවර වෙනවා. අවසන් වෙනවා. අවසුනාට පස්සේ එයාට කෑමක් නැති නිසා ඊට පස්සේ පොළොවේ සාරේ ඉවරුනාන් පස්සේ පොළොවේ හැදෙනවා ඇල්වි කියන එක. ඒ තමයි පළවෙනි කෑමට ගන්නා වූ ආහාරය. අන්න එතකොට ඒ අය උපදින ඒ ඇල්වි එක අද කුරුල්ලෝ කුඹුරෙන් කඩාගෙන කන්නේ. ඉතින් හරක කුඹුරු කියලා කන්නේ. අන්නේ ආකාරයට තමයි මිනිස්සුත් කන්නේ. අන්න එතකොට එයාගේ ශරීරය හැදෙන්න පටන් ගන්නවා. මොකද බර ආහාරයක් ගන්නවනේ එකට. තුනේ ශරීරයේ පේන මට්ටමටපත් කරනවා. අවුරුදු ලක්ෂයක් තියෙනවා. ඒ අවස්ථාවේ මිනිස්සෙක්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයක්. අන්නේක කාකා ඉන්නකොට එක්කෙනෙක් දෙන්නෙක් බලනවා හැමදාම මේ කන්නේ වැටෙන්න යන්න ඕනේ. උදේට බඩගිනවා කියලා කාලා ඉන්නවනම් අවසර බඩිනවා ආයි කියලා කාලා ඉන්න එපා. එතුම් පාරක් ඔතෙන්ට යනකොට කන්නේ යනකොට එක්කෙනෙකුට දෙන්නුට හිතනවා අයි අපරාධේ මම මේක කරන්නේ මම හෙටටත් එක ටිකක් කඩාගෙන ඉන්න ඕනේ. ඒතකොට එයා කඩාගෙනනකොට හෙටටත් එක්ක ඒක දකින්න අනිත් එක්කෙනා අනිත් දකින්න අනිත් එක්කෙනා පස්සෙන්ද කතා කරනවා යමන් කැම් ටිකක් කන්නේ. අර එකෙන් නම ඊ කඩාගෙනා වගේ අදටත්. යාරය බලන ඉන්න මමත් ඒ වැඩේ කරන්න ඕනේ කියලා. එයත් ඒකට හුරු වෙනවා. ඒතකොට එක්කෙනා ඇවිල්ලා දැන් තීන් ටික කඩාගෙන යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කඩාගෙන ආපු නැති අයට කැම නැහැ. ඒ ඇදෙනකොට කන්නේ නැහැ මොකද අනිත් අය ගිහලා කොට ගහලා. දැන් ඔන්න ගබඩා හැදෙනවා. ගබඩා හැදෙනකොට ගල් ගෙවල් හදා ගන්න වෙනවා. ගල් ගෙවල් සුද්ධ කර ගන්න ඕන. ඔන්න ඒ අවශ්‍යතාවය වෙනවා. ඒකම මිනිස්සු අඳුන් අඳින්නේ නැහැ. ඒකම මිනිස්සු කොලත්තක් අපලඳින්නේ නැහැ. ඥානි පිරිමි කියලා වෙනසක් නැහැ. ඒක තමයි යේසුස් වහන්සේ දේශනා කරන්නේ. තානංගේ අය ගිඩි කැඩුවා කියලා කියන උතන්ට එයා. ඉතින් තමයි ආ පටන් ගන්න. බුදුහාම පටන් ගන්න ඊට ගොඩක් එහෙම. අන්න ඊට පස්සේ අනිත්‍ය මොකද කරන්නේ එතකොට? දැන් අවශ්‍ය නැහැ බෙදා ගන්න. සාගෙන ඉද මෙන්න මේ ටික උඹේ මේ ටික මගේ මේ ටික මගේ කියලා කට්ටිය එකතු වෙලා බෙදා ගන්න. බෙදාගෙන ඉන්නකොට ඔතන එකක් මොකද කරන්නේ? ඌ ගිහලා උගේ එක තීදී අනිත් අල්ලපු එකෙන් ඌ කඩාගෙන යනවා. බුදු වර්ග ආරක්ෂා කරගන්න ඌ ඉස්ස හෙටර ගන්න. ඒකට අල්ලපු එකෙන් ගන්නවා. ඒකට අනිත් එකට අහුණුන් කියන බෝ වැඩේ කරන්න බෑ කරත් උඹට ගහනවා අපි කියලා. හැබැයි ඌ දෙවුන් දවසෙත් ඒ වැඩේ කරනවා.
තුන්වෙනි දරුවට ගහනවා. ගාලා උන්නා පටන් ගත්ත පළවෙනි අකුසලය තමයි එතකොට හොරකම්. ඒතකොට මිනිස්සු සතුන් මරාගෙන කෑවේ නැහැ. ඒ ප්‍රාණඝාතී ඊට පස්සේ උන්න හොරකමෙන් තමයි ලෝකේ අකුසල ආරම්භ. අන්නේ ආරම්භ වෙච්ච අකුසල ඊට පස්සේ දැන් බලන්න මෙයා මේක කරගන්න බෑ දැන් ගහවරා ගන්නවන කට්ටිය. අන්න එතකොට අවශ්‍ය වෙනවා මේක පාලනය කරන්න. ඒතර පාලනය කරන්න මොකද කරන්නේ? ඒ කණ්ඩායම එකතු වෙලා කියන එක්කෙනෙකුට උඹ දැන් එහෙනම් අපි පාලනය කරපන්. උඹ මේව කරන්න එපා. අපි උඹට ගාස්තු ගෙවන්නම් ඔන්න ආදායම් බදු වෙන. ඒතකොට ඒගොල්ලෝ කරන එකෙන් ටිකක් හරියට දෙනවා. එයා පාලනය කරනවා. එයා ඒතකොට ඒක තමයි රජ પરම්පරාව. ඊට පස්සේ එයා ඒක දෙන්නේ නැහැ අනිත් එක්කෙනාට. එයා දෙන්නේ එයාගේ පුතාට. ඒක රජ પરම්පරාවට යන ඒක. එතු කුලයක් තිබුණේ නැහැ කාලේ. මේ රජ પરම්පරාව නිසා ඒතකොට අනිත් කණ්ඩායම ගොවිතැන් කරන කට්ටිය වෙනම ඒකට හකුරු හදන අය වෙනම අනිත් එකේ කණ්ඩායම එකේ හැදෙනවනේ ඒතකොට. අනේ හැදෙන කණ්ඩායම තමයි ඊට පස්සේ ඒගොල්ලන්ගේ දරුවෝ ඒක වැඩි කරේ. ඒතකොට තමයි කුලය හැදෙන්නේ. කුලයක් මේ ලෝකේ නැහැ නේද? උන් ඔතනින් ආරම්භ වෙච්ච ලෝකේ ඊට පස්සේ විකාශනය වෙයිලා තමයි ඔය තියෙන්නේ. අනේ එතකොට තමයි මිනිස්සු ඇඳුම් අඳින්න පටන් ගත්තේ මුලින්ම ඔය ගහේ අතු කඩාගෙන අඳින්න පටන් ගත්තා. එදින ඉඳලා පරිසර දූෂණය පටන් ගත්තා. දවස ගානෙම ගස් වල අතු කඩ අඳින්න පටන් ගත්තම පරිසර දින ගස් ටික වෙනස් වෙනවා. ඒ නිසා තමයි මේ අනිකුසීල කොරෝනා දින අන්නේ හේතුවක් ඉතින්. පරිසර විකාශනයේ අනිතු විපාකවල ආරම්භක අවස්ථාව තමයි කොරෝනා වගේ දේවල්. ඔය වගේ දේවල් ඉස්සරහට එන්නේ තෝ. පරිසරයට ආදරය කරන්න නම් තමන්ට ආදරය කරන්න. තමන්ට ආදරය කරපිටකෙනා ගහක් කොලකට හානියක් කරන්නේ නැහැ. එයා දන්නවා ගහකොළ නිසා තමයි මම ජීවත් වෙන්නේ කියන එක. එයා දන්නවා මට මේ අවශ්‍ය වාතය දෙන්නේ ගහෙන් කියන එක එයා දන්නවා. එයාගේ ඇඟේ තියෙන එක. එයා ජීවත් වෙන්න නම් ජීවත් වීම සඳහා එයාට ගහ ආරක්ෂා කරන්න අවශ්‍යයි. ඒතකොට ගහ ආරක්ෂා කරගෙන එයා ජීවත් වෙනවා. නිසා මේ වගේ මහල් නිවාසිකවත් එයා ගහක් දොරක් ගහක් වවනවා මිසක් මේකේ ගහක් නැති කරන්නේ. මේක ඇතුලේ ගස් වවන්න පුළුවන් එයාට. මහල් නිවාසයේ ගල් වවන්න පුළුවන් ඊට වඩා එළියට වඩා හොඳට. ගහක් කියලා වෙන ගහේ කඳ නෙමෙයි අවශ්‍ය නැහැ. කොළ ප්‍රමාණය අවශ්‍යයි. වැඩිපුර කොළ තියෙන ගස් වවන්න පුළුවන් මේක ඇතුලේ මල් ගස් හරි මොනවා හරි ගස් විශාල ප්‍රමාණයක්. ඒ මුළු පරිසරයටම යහපත. එනකොට තනකොළ ගහක් වවන්න පුළුවන් ඒකෙත් පරිසරයට යහපතක් තියෙනවා. ඒක තමයි අවශ්‍ය. නිසා මූලික අරමුණ බලනවා නම් අපි මූලික අරමුණට යනවා නම් අනිත් අරමුණ සියල්ල අපි මොකද වෙන්නේ? දෙවණියට යනවා. අනිත් අරමුණ දෙවණියට ගියා නම් ඊ අරමුණ ඉෂ්ට කර ගැනීමේ අපේක්ෂාව ඉෂ්ට නොවුනයි කියලා තව කෙනෙක් එක සටන් කරන්නේ නැද්ද? සටන් කරන්න යන්නේ නැහැ. අන්න ජීවත් වීම සඳහා නම් මේ දේ කරන්නේ. රස්සාව කරන්නේ ජීවත් වෙන්න නම්. ඒ රස්සාව යාට සලකනවා හොඳට සලකනවා නරකට සලකනවා කියන ගැටලුවක් තියෙනවා. නෑ ආ දන්නවා ජීවත් වෙන්න 5 star hotel එකෙන් කෑවත්. හැබැයි 3 වේල කන්න වෙන එක වෙලකින් 5 star hotel එකෙන් කෑවා කියලා එක වෙලකින් දවසේ ඉන්න පුළුවන්. බෑ. ගමේ කෝපි කඩෙන් කෑවත් නැත්නම් පෙට්ටි කඩකින් කෑවත් ආප්පයක් කෑවත් කිරිබත් කෑවත් ෆ්‍රයිඩ් රයිස් කෑවත් බෑ ඒක පවතින කාලපරාසය වෙනස් වෙනවා. කාලපරාසයේ එක්කෙනෙක් රුපියල් 100ක් දීලා අඳින ෂර්ට් එක මේ රටේ මේ ඉන්නවා කීයක් දීලා අඳින අය මේ අය දන්නේ නැතිව සමහර ගණන් ෂර්ට් සමහර අය ෂර්ට් එකක් ගන්න රුපියල් 80000 90000 ඩොලර් 1000ට විකිනෙන ෂර්ට් තියනවලු මේ අය රුපියල් 450ක් 500ක් දීලා 750ක් දීලා ගන්න ඔර්ලෝසුවෙන් කරන් තියෙන එක වැඩි මොකක්ද? වෙලා බලන එක. රුපියල් 750 ඔර්ලෝසුවේ වෙලාවයි මිලියන 5ක් දීලා ගත්ත ඔර්ලෝසුවේ වෙලාවයි අතර වෙලා වෙනසක් තියෙනවා. නෑ. මේ මිලියන 5ට ඔර්ලෝසු තියෙන බව දන්නවද? ඩොලර් 50000ට ඔර්ලෝසු තියෙන බව දන්නවද? ලෝකෙ ගිල බාන්න එයාපෝට් එකට. ඩියුටි ෆ්‍රී එකට. ඔර්ලෝසු වල ගණන් බලා ගන්න පුළුවන් ලේසි. ලංකාවේ ඩියුටි ෆ්‍රී ගිල බාන්න අවශ්‍යයි. සිරප්පු සබත් සාමාන්‍ය රුපියල් 100 දාන සබත්තු කුට්ටම අයිත්‍ය දාන කීයද? ලක්ෂයකට.
කොයි ගැටලු තියෙන්නේ මොකක් නිසාද? ඒකට ජීවත් වීමේ අරමුණ නෙමෙයි පළවෙනි අර තියෙන්නේ මොකද ඒක? අනිත් අරමුණ. මුදල් සෙවීමේ අරමුණ ඉස්සරහට ගියාම ජීවත් වීමේ මුදල් සෙවීමත් මුදල් සෙවීම සඳහා ජීවත් වීමත් අතර වෙනස. ඒ වෙනස තමයි අර මාත්‍ය කිව්වාගේ මේ කාර්යයක් ගන්න කියන්නේ Tamanට ගැටලු වෙනකොට මේ කාර්යයක් ගත්තා නම් ඒ ගැටලු වලින් 90ක් විසඳෙනවා. ගියේ Tamanට අවශ්‍ය ප්‍රමාණයට හදාගත්තා නම් ඒක තමයි යුරෝපයේ තියෙන්නේ. ඒක තමයි ජපානයේ තියෙන්නේ. ජපානයේ නෑ මේ වගේ කාමර 7-8 ගෙවල්. ඒ අය නෑ පුටුවකුයි මේ ඇඳකුයි කියලා දෙකක්. දවල්ට පුටුව රැට ඇඳ. කොහොම භාණ්ඩේ පාවිච්චි කරන අරමුණු දෙකට. මියාඳුරේ කියලා ඇස් දෙකෙන් දැකපුවා මේ කියන්නේ. ජෝබ ගියාම බලන්න කොහොමද කියලා ගෙවල් දොරවල් තියෙන හැටි. ඒවයි නෑ මේ වගේ බඩු කොට ගහිලා. බෑ හැම ගෙදරකම ගෙදර සංඛ්‍යාවට දාලා වාහන දිනවා. වෙන මුකුත් නෑ. ගෙදර දෙන්නෙක් ඉන්නා වැඩිලි වාහන දෙකක් තියෙනවා. ඒ වාහන මිල ඔක්කොම වල අඩු වාහන නේ. ඩොලර් 500 වාහනයක් ගන්න පුළුවන්. ඉන්ෂුරන්ස් එකට 750ක් ගන්න. මේ මොනේ තියෙන්නේ මේ මිලියන 5ක් යන වාහනයක් ගන්න. රුපියල් 50000 ඉන්ෂුරන්ස් එකට. දැන් වාහනයක් හමුගම දෙදින මොකද ගමන යන්න අවශ්‍යයි. වාහනේ යන්නේ හැබැයි ඒගොල්ලන්ගේ ඒ සාමාන්‍ය අවශ්‍යයි. නැත්තම් මේගොල්ලෝ පෞද්ගලික වාහනේ යන්නේ. රටේ ජනාධිපති යන්නේ බස් එකේ. නෙදර්ලන්ඩ් අගමැති මේ හඳුරුත් එක බස් එකේ ගිහලා දෙන එකට පාර්ලිමේන්තු එකට. අපි පාර්ලිමේන්තුවේ බලන්න ගියා පාර්ලිමේන්තුවේ සැසියට ගියා. එක බස් එකේ තමයි දෙන්නම. අපි දන්නේ එතෙන් තමයි මේ අගමැතිගේ. සාමාන්‍ය සාන්නේ රටවල තියෙන තත්ත්වය කියන්නේ හොඳයි කියන එක නෙමෙයි කියන්නේ මේ නරකයි කියන එක නෙමෙයි. ඒ අය මේ ධර්මයේ යම්කිසි අනුගත වීමක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ පෞල් සංස්ථා මේ විදිහට හදන්නේ නැහැ. පෞලේ પરම්පරා පහක් එකට ඉන්නේ නැහැ. ළමයි අවුරුදු 14 වෙනකොට කාන්තාව වුණත් ගෙදරින් එළියට දානවා ඒගොල්ලෝ නිදහස් කරන රටේ නීතිය තියෙන එතනටයි. කසාද බඳින්නේ නැහැ ලිවිං ටුගෙදර්. එයාට කැමති කෙනෙක් එක්ක යාට ඉන්න පුළුවන්. අකමැති නම් දෙන්න පොලිසියට යන්න පුළුවන්. සාවියන්න අවශ්‍ය නැහැ. එකතු වෙන කොහත් යන්න ඕනේ නැහැ. හැබැයි වෙන් වෙනකොට පොලිසියට යන්න ඕනේ. ඒ රටේ නීතිය තියෙන එතනට. හැබැයි වෙන් වුණාට පස්සේ අනිත් එක නම් උඹ හිටින් මගේ නෝනා කියලා උඹ හිටින් මහත්තයා කියලා ආයෙ අතින් පතින් අල්ලන්න බෑ. අල්ලන පොලිසිය ගිහලා අසංකල් ඇවිල්ලා කරන්නේ. අන්න ඒකයි තත්ත්වය. ඒකට ඊයගේ තිබෙනා අවශ්‍යතාවය ඉතාමත් සීමිතයි. ඒකට ඒගොල්ලෝ අයිතියට කරදරයක් කරන්නේ නැහැ. මම මේ කසාද බඳින YouTube එක කරන ආයෙත් තව කොලි කෙල්ලෙක් යාළුවෝ ඉන්නවා කියලා ඇයත් එක්ක සටන් කරන්නේ නැහැ නේද? දෙයා ගන්න මට එපා නිසා මම අතෑරියා. යා නිදහසක් තියෙන යට ඕන දේ කරගන්න. දැන් මේ දික්කසාද වෙච්ච කෙනෙකුට ඒ වැඩි තියෙනවා. දික්කසාද වෙච්ච කෙනා තක්කින හොයනව නේද? ඒත් හොයනවා. යොන්නෝ තත්ත්වය මොකද මේ වෙලා තියෙන්නේ? මූලික අරමුණින් බැහැර වීම. එහෙනම් මොකද කරන්න ඕනේ? මූලික අරමුණට ජීවත් වෙන්න ඕනේ. ජීවත් වීම නම් මූලික අරමුණ රැකියාව කරන්නේ ජීවත් වෙන්නයි. වාහනේ පාවිච්චි කරන්නේ ජීවත් වෙන්නයි. බස් එකේ ගමන් කරන්නේ ජීවත් වෙන්න. බස් එකේ ගමන් කරනවා නම් ජීවත් වෙන්න. බස් එක ඇතුලේ කෙනෙක් කයින් එක කෙනෙක්ගේ දාඩිය ගඳ තමන්ට ගැටලුවක් කරනවා. මොකද එයා ජීවත් වෙන්නේ නැහැ කරන්නේ. ඉතින් මට ජීවත් වෙන්න දින ආයිත් එයාට නැද්ද? එයාට තියෙනවා. එහෙනම් බස් එකේ සින්දු අයින් දැම්මයි කියන එක මට ගැටලුවක් කරනවද? නෑ. ඉතින් බස් එකේ රියදුරු මහත්තයාට කොන්දොස්තර මහත්තයාට ජීවත් වෙන්න එක අවශ්‍ය නැහැ. ඒ අය වැඩි කරගන්න. මට ඒක හානි කරන්න බෑ. මට ඒක නවත්තන්න කිව්වොත් මොකද වෙන්නේ? මගේ ජීවත් වීමේ අරමුණටයි බාධා වෙන්නේ. ඉතින් මම බලන්නේ. ඔය නවත්තරගෙන ගියොත් මොකද වෙන්නේ එතකොට? මගේ ගමන යන එක නතර කරන්න ඒක. ගහ ගන්න වෙනවා, පොලිසිය යන්න වෙනවා, විවිධ ප්‍රශ්න මතුවෙනවා. එහෙනම් මම ඉවසනවා. අන්න එතෙන් තමයි ඉවසීමෙන් ඉන්නේ. ඉවසනව නම් මොකද වෙලා තියෙන්නේ? ඉවසන දන රුපු විදියට ජයකොඩියද මොකද කියලා කියන්නේ? අනේ ඉවසීම පුරුදු කරගෙන උතන නේද? මූලික අරමුණට නම් අපි යන්නේ අනිවාර්යයෙන්ම අපේ දියුණු වෙන්නේ මොකද? ඉවසීම. ඕනෑම අවස්ථාවකදී ඕනෑම දෙයකදී හොඳක් හෝ නරකක් දෙකේදී මම මොකද කරන්නේ? ඉවසීම. දැන් මේ මහත්තයෙක් කිව්වා වගේ කෑම තමන් හිතුවට වඩා හොඳයි නම් කෑම බොහොම රසයි.
ඒ නීරසයි නම් තමයි බලාපොරොත්තු වඩා පහළින් තියෙන්නේ. හැබැයි අවස්ථා දෙකම සමානව ගත්තොත් මොකද වෙන්නේ? මේ මොහොතේ සිද්ධ වෙච්ච දේ නැවත වරක් ඒකේ විදියටම සිද්ධ වෙනවද? මේ ලෝකේ බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ අත්දැකීම් පැහැදිලිව දන්නවා. මේ මොහොතේ මේවා ලෝකේ ලක්ෂයක් දැක්කත් එක දේ දෙපාරක් දකින්න බෑ අපිට. මේ ලෝකේ ඉතිහාසය රිපීට් වෙන්නේ නැහැ. නැවත ලියවෙන්නේ නැහැ. ඉතිහාසයෙන් පමණයි තියෙන්නේ. ඒ දේ නැවත කරන්න උත්සාහ කරන එකයි මේ හැමෝම කරන්නේ. කාලයකට කොණ්ඩේ වවනවා, කාලයකට කොණ්ඩේ කපනවා. කාලයකට කලසම පටු වෙනවා, කාලයකට කලසම අර බෙල් බොටම්ද මොනවද කියලා ලොකු වෙනවා. ගවුම කොට වෙනවා, ගවුම දික් වෙනවා. ඔක නෙවෙයි වෙන්නේ. හැමදාම වෙලා තියෙන ඕටි තමයි ඊට වඩා වෙනස් කරන්න දෙයක් තියෙනවා මේ. ඊට වඩා වෙනස් කරන්න දෙයක් නැහැ මේ ලෝකේ. බුදු මිනිස්යාගේ හැඩතලේ වෙනස් වෙන්නේ නැහැ ලෝකේ පවතින තාක්කල්. මිනිස්යාගේ ආයුෂය අවුරුදු 10ට බහින කොටත් මිනිස්යාගේ හැඩතලේ මේ විදිහට තමයි තියෙන්නේ. අවුරුදු 10ට බහිනකොට, උස අඩියට බහිනකොට, අඟල් 10ට බහිනකොට මේ මූණ නැති වෙලා එහෙම නැත්නම් පපුව නැති වෙලා වෙනව නෙමෙයි. මේ සියලු කොටස් තියෙනවා. හැබැයි සියල්ල ටිකෙන් ටික පටු වෙලා තියෙනවා. නෑ එදාටත් ගවුම අවශ්‍ය වෙන්නේ ওই විදිහට තමයි. ඊට සර්මයි ෂර්ට් එක අඳින්න වෙන්නේ ওই විදිහට තමයි. හැබැයි අඟල් 10 තුල ඒ වැඩේ කරන්න වෙන්නේ එදාට. ඒකට ඒ වගේ තමයි මේ අවුරුදු ලක්ෂයකින් පටන් ගත්ත එක අවුරුදු 10 දක්වා අඩුවෙමින් යන්නේ. අවුරුදු 100කට සැරයක් අවුරුද්දක් විදිහට අඩුවෙමින් මේක යන්නේ. ඔන්න ඔය ආකාරයට. ඒ තමයි දැන් මේ 2500ට අවුරුදු 25ක් අඩු වෙලා තියෙන්නේ. 120ක් තිබු ආයු කාලේ බුදුහාමුදුරන්ගේ කාල පරාසය තුල දැන් අඩු වෙලා තියෙනවා 195ට. පරිමේ. ඒදා තුනේ මධ්‍යස්ථයේ මැද තුනේ 100. ඒකෙත් ඊළඟ මැද තමයි 80 බුදු පියාණන් වහන්සේ හිටියේ එතන. අද ඒක අඩු වෙලා තියෙනවා 60ට විතර. සාමාන්‍ය අවශ්‍ය කාලයද 60ක් වගේ තියෙනවා. තුඩින් එහා නැයි තාම අඩුයි. ඉන්න අඩු වෙනවා ඔකට. ක්‍රමානුකූලව අඩුවෙන් ගිහිල්ලා තව අවුරුදු 9000ක් විතර ගිට්ටු වෙනකොට මේක බහිනවා අතන්ට. 9000 නෙවෙයි 9000 දැන් ගිහලා තියෙනවා 2600. තව 6300 ගණක් තියෙනවා 6400ක් තියෙනවා. අන්නේ කාලපරාසෙත් තමයි 10 දක්වා බහින්නේ. අවශ්‍යයි. ඔය සියල්ල සිදුවෙන අතරතුර මිනිස්සයා මේ ආකාරයෙන් ජීවත් වෙනවා. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? එහෙනම් මේක මේ අපි කියලා කණ්ඩායමක විදිහට කළ හැක්කක් නෙමෙයි තේරුම් ගන්න හොඳට මේක කරන්න තියෙන්නේ කොහොමද? මම තුලින්ම මේක බලන්න ඕනේ. ඒකයි එහිපක්ෂියයි කියන්නේ. තමා තුලින් දකින්න ඕනේ. ඒ නිසා ඒ නෝනේ මාත් එක්තර දුන ආකාරයේ අවබෝධයක් වෙලා තියෙනවා යාට. අනිත්‍යයට එයාගේ තේරිලා ඇති. මේ වගේ ගැටි අවස්ථාවකදී මේ ඔක්කොම සාකච්ඡා කරන්න බෑ හැමොත් එක්කම. නමුත් දැන් තේරුම් ගන්න එතකොට ඊටමත් සරලව අපිට කරන්න තියෙන්නේ මොකද්ද? මේ මොහොතේ වෙන දේ පොඩ්ඩක් පරීක්ෂාවෙන් බලන්න ඕන. ඕකට තමයි අපි කියන්නේ සතර සතිපට්ඨානයි. මේ මොහොතේ වෙන දේ පරීක්ෂාකාරීව ඉන්න ඕන. ඔය සඳහා ඊටම සරල උපක්‍රම අපිට ඕන තරම් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි ආරම්භක අවස්ථාවේදී ගත්තා වූ උදාහරණයක් ගත්තා මොකද ගත්තේ එතකොට? එයි මම මෙතනට ආවි. Why should I come here? එහෙනම් දැන් ගන්න පුළුවන් වගේ තව එකක් මේ සාරාංශගත කළා මොකද්ද? මම මොනවද කරන්නේ? What am I doing? ඒක තව කල්ලා එකතු කරන්න පුළුවන් මේ මොහොතේ. මේ මොහොතේ මම මොනවද කරන්නේ? What am I doing at this particular moment? මේ මොහොතේ මම මොනවද කරන්නේ? එහෙනම් ඔන්නෝක තමයි මේ අය තුල පරීක්ෂා කරන්න උත්සාහ කරන්න ඕන. ඔකට වෙනම භාවනා කරන්න ඕන. ඔකට වෙනම ආරණ්‍යයකට යන්න වෙනවා. දුක්ඛ මූලයක් අවශ්‍යයි. ඔකට එකක්වත් අවශ්‍ය නැහැ. මොකක්ද අවශ්‍ය වෙන්නේ? ඕක පරීක්ෂා කරන්න මොකක්ද අවශ්‍ය වෙන්නේ? තමන්ගේ කැමැත්ත ඡන්දය විතරයි. කොයි වෙලාවද කරන්න පුළුවන්? ඕන වෙලාවක කරන්න පුළුවන්. ඔන්න වගේ පස්සේ මතුණා නම් වා බස් එක යනකොට
කැසට් එක හයියෙන් දාලා නම් බලන්න මොකද කරන්න ඕන. මේ මොහොතේ මම මොනවද කරන්න කියලා මෙනෙහි කරන්න. තුර අරකට කෑ ගහන්නේ කෑ ගැහිද? කෑ ගන්න කලින් ඒ වෙනුවට මෙන්න මේක ආදේශ කරගන්න. මේ මොහොතේ මම මොනවද කරන්නේ? මේ මොහොතේ මම මොනවද කරන්න කියලා. ඒතකොට ඒ වගේ දවසට කීප වාරයක් දාගන්න පුළුවන් නම් කාට හරි බයින්න හදනකොට එහෙම නැත්නම් ප්‍රශ්නයක් මතුවෙනකොට එහෙම නැත්නම් වෙන කනගාටුවක් එනකොට එහෙම නැත්නම් කවුරු අසනීප වෙන කියලා ආරංචි වෙනකොට මොන හරි අවස්ථාවදී ඔය පාවිච්චි කරන්න වෙයිද? පාවිච්චි කරන්න. පාවිච්චි කරොත් මොකද වෙන්නේ? අරකට ගන්නා වූ ඇක්ෂන් රාශියක් නතර වෙනවා. ඒ කියන්නේ මොකද්ද ඒක? අන්නේ ඔය කල්පනා කරගෙන ඉන්න එක නේ සිද්ධවන්නේ ඒක. දැන් ඔකට ඔය ප්‍රශ්න අහපු වෙලාවේදී මෙයාට ඔක පරීක්ෂා කරන්න අහුුනේ නේද? මෙයාට සිල් දෙනාට කල්පනා වුණේ දැන් මොකද්ද මම මේකට කියන්න ඕන කියලා. අමෝටම වගේ කල්පනා කරන්න පටන් ගත්තා නේද? මොනවද මම දැන් මේකට කියන්නේ කියලා. එහෙම කල්පනා කරගෙන ඉන්නකොට මොකද වුනේ? පළවෙනි එක්කෙනා උත්තරේ දුන්නේ නැහැටි මොකද වුනේ? අර කල්පනා කරන පැත්ත ඩිරෙක්ෂන් එක හෙට ගියා නේද? ඒතකොට සියලු දෙනා කල්පනා කරේ මේ පැත්තෙන් නේද? ඒ අරානේ උත්තර දුන්නේ. ඒ වගේ දෙයක් එතන සිද්ධ වුණා නේද? සිද්ධ වෙච්ච බව දැන් දන්නවා. ස්වාමීන් වහන්සේ මේක මතු නොකරනම් එහෙම එකක් තමයි දන්නවද? දන්නේ නැහැ. නෝක තමයි ධර්මතාවයේ ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ. මේ රෝගෙ නිකන් ඉබේ වෙන්නේ නැහැ. යමක් වෙනවා නම් ඒ අවස්ථාවේදී වෙන්න ඕන ආකාරය Tamanට පෙන්නනවා. උඩ අපි කියන්නේ කාය සංස්කාර කියලා. චිත්තයේ විසින් රාශියක් හදලා දෙනවා, ලයිස්ට්යක් හදලා දුන්නා නේද? කියන්නේ යනකොටත් ඒක වෙනස් වෙනව නේද? කියන්න හදන දෙයක් නෙමෙයි නේද කියවෙයි. අමතැනකදී එක තියනවා නේද? ඔෆිස් එකේ තියනවා නේද? කියන්නේ කියලා අතරමැදි නතර කරනවා නේද? අන්න එතන තමයි අධ්‍යයීම තියෙන්නේ. එතන තමයි නිවනක් තියෙන්නේ. හරි ලේසියද? නිසා නිවන දක්වා යන ගමන් මාර්ගයක් විවෘත කරගන්න නම් ඊටාම සරලව තමන්ගේ මොනම කාර්යයකටවත් මොනම බාධාවක් කර නොගෙන කිසිම ආකාරයේ හානියක් කර නොගෙන සියලු දේවල් සිද්ධ වෙන අතරතුර මේ වැඩේට බැස ගන්න බැයිද? පුළුවන්. මොකද කරන් තියෙන්නේ? මෙන්න මේ පුංචි ඡන්දයක් ඇති කරගන්න ඕන. මම මේ පිළිබඳව කිසියම් ආකාරයක පරීක්ෂාවෙන් ඉන්නවා. පරීක්ෂාවෙන් ඉන්නවා කියලා සමහර ආම්දුරු කියනවා වගේ සිතුවිලි ගැන හිතාගෙන හරියන්නේ නැහැ. සිතුවිලි සල හිත යම තව මොකද වෙන්නේ? තව සිතුවිලි ටිකක් වැඩි වෙනවා. අපි කල යුත්තේ සිතුවිලි වැඩි කරගන්න එක නෙමෙයි අපි කල යුත්තේ මොකක්ද? සිතුවිලි එන්නේ කොහොමද කියලා ඒක හැදෙන හැටි බලා ගන්න එකයි පරීක්ෂා කරන්න ඕනේ. කොහොමද මේ සිතුවිල්ලක් හැදෙන්නේ කියන එක කරන පරිශ්‍රණය තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. ඒක මේ ආර්ය පරිශ්‍රණයේ කොටසක්. ඒක පරීක්ෂා කරන අපි ගන්න ඕන කිසියම් මග පෙන්වීම. දැන් මේ ඇයිට මග පෙන්වීම වශයෙන් සරලව ගන්න පුළුවන් මොකද ඒක? මම මොනවද කරන්නේ? මම මොනවද කළ යුත්තේ නෙමෙයි. කළ යුත්තේ කිව්වොත් එයා උත්තරයක් හදලා දෙනවා. දැන් ගහපන් ඌට. එහෙනම් බැලපන්. මම කියපන් ඔබ අද ගහන්නේ නැහැ ඊළඟ දවසේ ගහනවා කියලා කියපන්. ඒක හදලා දෙනවා ඒකට. කළ යුත්තේ නෙමෙයි අහන්නේ මොකද? මම මොනවද කරන්නේ? ඒතොර අන්න ඒක තමයි Tamanට බලන්න. ඒතොර ඔන්නෝක ওই විදිහට බලලා ඊට පස්සේ ඔක පරීක්ෂණයක් කරන්න ඕන මේ අයනවත. මේ පරීක්ෂණය කරන්න කොයිලාද? පරීක්ෂණය කරන්න ඕන රැයට අවසානයේ නිදා ගන්න කලින් විනාඩි 5ක විතර සුළු කාලයක් අරගෙන අන්නේ වෙලාවේදී පරීක්ෂණය කරන්න. මොකද කරන පරීක්ෂණය? අද දවස තුල වෙච්ච දේවල් ටික පරීක්ෂා කරන්න. දැන් දවස තුල වරින් වර අර ආකාරයට දොර තමයි උත්සාහ කරනවනේ දැන්. අන්න එහෙම සිද්ධ වුණාද සිද්ධ වුණේ වාර ගන්න කොච්චරද කොහොමද සිද්ධ වුණේ මොනවද සිද්ධ වුණේ කියලා අවසර පරීක්ෂා කරන්න වෙයිද? පරීක්ෂා කරන්න මෙයා බලන්නේ ආ දුදී ඉඳලා මම කරපු වැඩ ටික ආදී කරන්න ඕන වැඩ ඔක්කොම කරා තාම මොනවද ඉතුරුලා තියෙන්නේ බලනවනේ දවසට. චෙක් කරනවනේ. ඊනවනේ මේගොල්ලන්ගේ මොන ටෙස්ට් ලිස්ට් එක මොකද ලිස්ට් එකක් තියෙන්නේ මොකද ඒක? අන්න ඒ වගේ ටෙස්ට් කරන්න අවශ්‍යයි. ඒක අනිවාර්යෙන් දෛනිකව සිද්ධ වෙනවනේ. මේ ආම්දුරු කියන නිසා කරන්න බෑ. Tamanට අවශ්‍ය නම් ඡන්දයක් තියෙනවා නම් කරන්න. කරොත් ප්‍රතිඵල ලැබෙන්නේ Tamanට. ඒක බලනවා අද උදේ ඉඳලා කොයි ආකාරයෙන්ද මේක සිද්ධ වෙන්නේ? කී වාරයක් මට මේම වුණාද? තොරතුරු දෙවි.
අන්න මේක වුණා. මේ වෙලාවේදී අහවලා මට බයින්නා මම යාට බයින්න නිසා මේක කරා. ඒතකොට බයින් එක නතර වුණා. ඒක තමන්ට තේරෙන්නේ. ඒ නැත්නම් මට මේක ආවේ නැහැ වෙලාව. ඒ නිසා බැන්නා. බැලලා ඉවරනාට පස්සේ මේක ආවා. ඒක අහුවේ. ඒක වුණාද නැද්ද කියන අවශ්‍ය නොවද අපිට ඒක. එහෙම සිදුවෙන බවට තමන්ගේ තිබෙනා වූ සාක්කිය තමන්ගෙම පරීක්ෂා කරනවා. ඒතකොට තමන්ටම තේනවා තමන් නොදැනවද දවසේ කොච්චර වාර ගණනක් තමන්ට කේන්ති කියලා දෙනවා. වෛරයටපත් වෙලා තියෙනවා. ඒ කේන්තිගේ වෛරයටපත් වෙච්ච කෝධයටපත් වෙච්ච අවස්ථාවක් පාසා මොකද වෙලා තියෙන්නේ? තමන්ගේ අකුසල් වැඩි වෙලා කුසල් වැඩි වෙලා. අකුසල් වැඩි වෙලා. එහෙනම් තව සංසාරේ දික් වෙලා නේද? එහෙනම් එතනින් පේනවනේ සංසාරේ කොච්චර දික් වෙනවද කියලා. මරණ මංචකෙත් ඕක වෙන්න පුළුවන් කියලා තේරෙනව නේද? එහෙනම් මොකද කරන්නේ? එහෙනම් ඡන්දයක් එනවා නේද? පොඩ හරි අඩු කරගන්න ඕනේ. අන්න එතකොට මේකට නැවත නැඹුරු වෙනවා. අපි රස්සාවට ගියාම රස්සාවේ කොච්චර අමිහිරි වුණත් කොච්චර බැනුම් ඇහුවත් හැබැයි අපිට මාසාන්තිමේ පඩිය ලැබුණාන් පස්සේ අපි වැඩේ කරගන්න පුළුවන් කියන එක තුල අපි අර ටික ඉවසනවනේ ඔක්කොම. ඒ වගේ මෙතනත් වෙන්නේ. මෙච්චර මගේ අකුසල් වෙනවා. එහෙනම් මේ එකක් දෙකක් හරි අඩු කරගත්තොත් මගේ සුළුවෙන් හෝ මට වාසියක් තියෙනවා කියන එක දන්නවනේ එතකොට. පඩියේ කොච්චර ප්‍රමාණයක් නැති වුණත් තමන්ගේ කාර්යයන් වලට වියදම් වලට හැබැයි වියදමෙන් කොටසක් හරි පියව ගන්න පුළුවන් නම් අපි ඒක කරනවනේ වැඩි. ඉතින් පොඩ්ඩක් හරි අපි බලන්න ඕනේ ඒකනේ එතකොට. ඒතන නඩත්තු කරගෙන එතකොට ඉස්සරහට යන නිසා පස්සට යන්නේ නැහැ නේ. ඒ රස්සාව ආරක්ෂා කරගත්තොත් අවම වශයෙන් ඒ පඩිය තියෙනවනේ. ඒකත් වැඩක් නැහැ මේ බැනුම් අහන්න බෑ කියලා ගෙදර ගියොත් ඒ නතරුන මොකද? ඒ පඩියවත් නැහැ නේ. සාරි හරි මම උට පාඩමක් කියවන්නේ කියලා අයින් වුණා කියලා ඒ පාඩමක් කියවන්නේ නැහැ නේ. උඹ ඊට වඩා අඩු මුදලකට ඊට වඩා වැඩිපුර බැනුම් අහම මේ වැඩේ කරන්න ඉන්නවනේ. ඒක අපිට පාලනය කරන්න බෑ. අන්න ඒ වගේ තමයි ලෝකෙදී. එක්කිනුට හොඳ දේ අනිත් එක්කෙනාට ඊට වඩා හොඳයි. එක්කිනුට නරක දේ අනිත් එක්කෙනාට හොඳයි. ඒ නිසා අපි කරන්න ඕන මගේ පැත්තෙන් එහෙනම් මම පුළුවන් තරම් මෙන්න මේ විදිහට මේක මා තුලින්ම නැවත විමසා බලන්න. ඒක හරි ලේසි ඕක. ඒතොර ඕක නැවත ඕක පුළුවන් නම් මේ මාත් රෙකෝඩ් කරගන්න අරගෙන අහලා බලන්න. ඒතකොට තේරෙවි Tamanට. එතකොට මොකද්ද මේක කියන්නේ? ඊටාම සරලව. ඒතකොට මේකට පන්සලකට යන්න, භාවනා කරන්න, එහෙම නැත්නම් පන්සිල් ගන්න, මල් පහන් පූජා කරන්න එකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක කරාට නරකයි කියනවා නෙවෙයි, කිරීමේ අවස්ථාවක් නැහැ. අද ආරම්භෙත් එහෙම එකක් උන්නේ නැහැ නේ මෙතන. ඒ නිසා ඒව අවශ්‍ය නැද්ද කියන එක පස්සේ බලාගන්න. ඒක තමන් හොයාගන්න. තමන් වෙනුවෙන් තමන් කරන දෙයක්. අනික් කරන සියලු දේවල් අනු වෙනුවෙන් කරන කියලා දැන් තේරෙනවනේ. ඒ කොරෝනා කාලේ හොඳටම තේරුණානේ. කරන සියලු දේවල් අනු වෙනුවෙන් කළා දින්නේ කියලා. මොකද ඒ කාලේ නැත්තම් කන්න විතරක් දඟලන්නේ නැහනේ. තමන් වෙනුවෙන් කරන්නේ ඒ කාලේ අනිත් ටික කරනවනේ. කොමාරි අන්දිනීති අසයාරි ගුටි කකාරි පොලිසිය රස්සයා ගිල්ලාරි රස්සාවට යනවනේ. ඊ නැත්තේ ඒක නිසානේ. අන්න ඒ වගේ තේරුම් ගන්න එතකොට මම වෙනුවෙන් යමක් කරනවා මම යමක් කරනවා මෙන්න මේ ආකාරයට සිද්ධ වෙන්නේ කියලා අන්න එතකොට තමයි තේරෙවි මොකද්ද මේක මේ වෙන්නේ කියලා. ඒක තමා පිළිබඳවම තිබෙන සත්‍ය తත්‍ය පොඩ්ඩක් තේරුම් ගන්න. තේරුම් ගත්තට පස්සේ තමන්ට පුළුවන් වෙනවා අවශ්‍ය නම් ඒක දිනු කරගෙන මේ පැත්ත වර්ධනය කරගෙන යන්න. ඒ මේක ගිහි ගෙදරට කිසි බාධාවක් වෙන්නේ නැති බව තමන්ට තේරෙනවා. රස්සාවට බාධාවක් වෙන්නේ නැති බව තේරෙනවා. රස්සාවට වෙනවන වෙන්නේ මොකද්ද? බාධාවක් නෙමෙයි යහපත. ඔය තමන්ගෙද කෑ ගහන්න නැත්නම් බැන ගන්න උරන්නේ නැත්නම් තමන්ට ආයතනේ හොඳ නම වෙනවා ආයතනේ පඩි වැඩි කරනවා තමන්ගේ කාර්යවස්ථාව වැඩි වෙනවා ඒතර ප්‍රොමෝෂන් හම් වෙනවා ඒතර ආයතනේ තමන්ට සලකන ගාමාරාගෙන කරන බැරි දේවල් අපිට හොඳින් කරන්න පුළුවන් නිසා සම්පූර්ණය බීලා එනකොට ගෙදරට භාර්යාවත් ගහන්න ගියාන් පස්සේ කවදාවත් බීම නවතිනවද ඒ භාර්යාව හොඳින් කතා කරලා ඉල්ලලා පිළි අරගෙන හොඳට කන්න බොන්න දීලා පොඩි එකාටත් කියලා ඊළ තාත්තත් එක්ක හොඳට කතා කරුවොත් මොකද වෙන්නේ? දවස් දෙකක් තුනක් යනකොට අරු ටිකක් සරන්න වෙනවා. ඒක කරන්න පුළුවන්. නිසා ඕනෑම තරම් ගහලා මැල්ලා කරන්න බැරි දෙයක් හොඳින් අපිට කරන්න පුළුවන්. ඒ සඳහා අපිට අවශ්‍ය මෛත්‍රී කරුණාව. ඒක තමයි ඔය සතර බ්‍රහ්ම විවරණ කියලා දීලා තියෙන්නේ. මෙත්තා කරුණා මුත්තා උපේක්ඛා. ඒක තමයි සරලෝකී ආදරය කියන වචනේ තුල තියෙන ඒ ටික. මේ ආදරය කියන්නේ ප්‍රේමාන්ත කරන ආදරයක් කියන්නේ මේ කියන්නේ ආදරය තමන්ට කරන ආදරය. තමන්ට ආදරය කරනවා නම් එයා පරිසරයට ආදරය කරනවා. පරිසරයේ මුළු පරිසරයටම ආදරය. මුළු ලෝකෙටම එකෙන් යහපතක්. තමන්ට ආදරය නොකරන තාක්කල් තමා කරන්නේ තමාට විනාශයක් කියන වෙන්නේ පරිසර විනාශය. පරිසර විනාශ කියන්නේ ලෝකෙට විනාශය. මේකේ ලෝක විනාශේ වේ කල්ුණා ඉක්මන් නෙමෙයි මේකේ උනේ කොරෝනා වලින්. ලෝක විනාශයට යන්න තියෙන මාර්ගේ වළක්වන්න මිනිසුන්ට පාඩමක් කියන්නේ.
පාඩම ඉගෙන ගත්තේ නැති නිසා හැබැයි තව කිටි කාලෙකින් උට වල ලොකු පාඩමක් උගන්වනවා. ඒක තමයි තව අවුරුදු 4ක් ඇතුළත සිද්ධ වෙන්නේ. පාඩම ගත්තේ නැති නිසා. පාඩම ගත්තා නම් ඕ ප්‍රශ්න මතුවෙන්නේ. නිසා හොඳට තේරුම් ගන්න අපි මොකද්ද කරන්න කියලා. ඒතකොට ඔන්නූට වඩා තව කාලයක් යන්නේ නැහැ. කාලයක් පැයකට වලදී කාලයක් ගිහලා තියෙන මෙතන. මෙතනින් මේක නතර කරන්න වෙනවා. ඉතින් තමයි තේරුනේ නැත්නම් අතුරුතුරු වාර්තා වෙන ආකාරයට තව කෙටි කාලයක් මේක සූදානම් කරලා තියෙනවා. මෙයා මොනවද ප්‍රශ්න ගත්ත තියෙනවා මහත්තයා කිව්වා. මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් වෙනවා අපිට පොඩි කාලයක් අරගෙන. ඊට පස්සේ ඒ අතරතුරදී මේක පිළිබඳව ගැටලු තියෙනවා සාකච්ඡා කරන්න පුළුවන් මොනවද. ඒකට තමන්ට කොහොමද මේක තේරෙන්නේ කියන එක ගැටලුවක් තියෙනවා. ඒක සාකච්ඡා කරන සාකච්ඡා කරාම තව ටික විස්තර වෙවි. මේක හිතාගන්න එපා තේරුම් ගන්න කියලා අපිට මේ කියන විදිහට ඔක්කොම මෙතන වචන ටිකක් කියෝනේ. සර් නැවත පුළුවන් නම් මේක අරගෙන අහලා බලලා තේරුම් ගන්න උත්සාහ කරන්න මොකද්ද මේ අපිට දෙන පණිවිඩි. මොකද්ද මේකේ තියෙන ධර්ම පණිවිඩි. අන්න ඒක හොයන්න. ඒක හොයනකොට අපිට ඒක හම්බ වෙනවා. ඒක අන්නේ සෙවිල්ලේ ඒක ධර්මතාවය තුළ සිදුවන දෙයක් අපිට වළක්වන්න බෑ. අපිට ඒක කරන්නත් බෑ. නිසා අපි වෙන වෙන දේවල් හොයනවා වෙනකොට ධර්මයේ සොයන්න ඡන්දයක් දාගන්න කියන එක තමයි මේකෙන් දෙන පොඩි පණිවිඩ. ඒක අරගත්තා නම් තමයි ප්‍රයෝජනයක් ලැබෙවි. ඉතින් මේක නතර වෙනවා සීල දෙනාටම නිවන් සප ලැබේවා. පොත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිර්වාණ ප්‍රඥාව සාක්ෂාත් වේවා.